දැයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි නිසන්වනේ පවත්වන එක් දින භාවනා වැඩසටහනේ ධර්ම දේශනා වාරය සඳහායි සූදානම් වෙන්නේ. ඒ සඳහා සිළුම දෙනා tempත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හෝතිසෝ භික්කවේ සමයෝ යං තං චිත්තං අජ්ජත්තං ඤේව සම්තිට්ඨති සම්නිසීදති හේකෝදි හෝති සමාධියති තී. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මීට මාස කිහිපයකට කලින් අපි නිසරණවනේ පවත්වන එක් දින භාවනා වැඩසටහන සඳහා මාතෘකාව සපයාගත්තේ පංසු දොහවක සූත්‍රයෙන්. පංසු දොහවක සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන අංගුත්තර නිකායේ තික නිපාතයේ. ඉතින් අපි ඊට පස්සේ මාසයකදී ඇත්තටම මෙම වැඩසටහන වෙනත් වැඩසටහනක් එක්ක මේ සමගාමීව කරන්න වීම නිසා වෙනත් සූත්‍ර දේශනාවක් තමයි ඉදිරිපත් කරේ. ඉතින් මම අදහස් කළා අපි නතර කරපු පංසු දොහවක සූත්‍රය තවදුරටත් ඉදිරියට අරගෙන යන්න. පංසු දොහවක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් දීලා තමයි ආරම්භ කරන්නේ. දැන් ඒ කාලෙත් මේ රත්තරන් එකතු කරගන්න නැත්නම් රත්තරන් හොයාගන්න ඉතින් මිනිස්සු කළා තියෙන්නේ අද කරනවට ටිකක් සමාන වැඩක්. ඒ කියන්නේ රත්තරන් තියනවා කියලා හිතන ඒ රත්තරන් මිශ්‍ර පස් අරගෙන ඉතින් ඒවා විවිධ උපක්‍රමශීලීව ටික ටික නිසාරණය කරගෙන යනවා. නැත්නම් ටික ටික ශෝධනය කරගෙන සුද්ධ කරගෙන යනවා. ඉතින් මුලදිම හම්බ වෙනවා ඒත් එක්ක තියෙන අම්සි දූවිලි වෙන්න මේ විවිධාකාර ගල් බොරළු ඊට පස්සේ විවිධ අපද්‍රව්‍ය නැත්තම් කැලි කසල මේ වගේ নানা ප්‍රකාර බොහොම ගොරෝසු මට්ටමේ මේ අපද්‍රව්‍ය රත්තරන් එක මිශ්‍ර වෙලා තියෙනවා. ඉතින් ඒ ටික ඉස්සෙල්ලාම අයින් කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ගොරෝසු මට්ටමේ ඕලාරික උපක්ඛිලේශ කියලා වචනය බුදුරජාන් වහන්සේ පාවිච්චි කරනවා. බොහොම ගොරෝසු මට්ටමේ අපද්‍රව්‍ය මේ රත්තරන් මිශ්‍ර පසේ තියෙනවා. ඒ ටික අයින් කරනවා. ඊට පස්සේ ඒත් ඉතින් පිරිසුදු නැහැ. ඊට පස්සේ ඉතින් තවදුරටත් මේක සෝදනවා, ඊට පස්සේ ආයි පෙරනවා, තවත් කුඩා දේවල් පාවිච්චි කරලා කුඩා පෙරන පාවිච්චි කරලා අර කුඩා ගල් කැට, කුඩා බොරළු කැට, කුඩා අනිකුත් අපද්‍රව්‍ය කැලි කසල ඒ ටිකත් ඔන්න අයින් කරලා දානවා. ඊට පස්සේ දැන් සියුම් මට්ටමක් එනවා. ඒ සියුම් මට්ටමේ තාම ඉතින් රත්තරන් නැහැ. ඉතින් තාමත් කුඩා වැලි කැට, කුඩා පස් කැට. ඉතින් ඔන්න වගේ කුඩා මට්ටමින් මේ සියුම් මට්ටමේ උපක්ලේශ කියලා වචනේ පාවිච්චි වෙලා තිනවා. කුඩා අපද්‍රව්‍ය අනවශ්‍ය ද්‍රව්‍ය මේකේ අන්තර්ගත වෙනවා. ඉතින් දැන් මේ විදිහට කරගෙන යනකොට ඊට පස්සේ ඔන්න ඒ බොහොම සියුම් මට්ටමේ අපද්‍රව්‍ය ටිකත් අයින් වුණාට පස්සේ ඒත් ඉතින් තාම මේ රත්තරන් භාණ්ඩයක් හදන්න තරම් කරාබුවක් මුද්දක් හදන්න තරම් මට්ටමට ඇවිල්ලා නැහැ. ඊළඟට කරන්න තියෙන්නේ දැන් මේ ඔක්කොම බොහොම සූක්ෂම මට්ටමේ ටික අරගෙන කෝවක දාලා රත් කරලා ඒකට පිඹ හැරලා ඉතින් මේක සෑහෙන වතාවක් තවදුරටත් මේ කෝවේ දාලා රත් කිරීම පිඹ හැරීම කියන මේ කාර්යය නැවත කරනවා. මෙහෙම නැවත කරද්දී තමයි යන්න පිරිසුදු රත්තරන් ඒගොල්ලන්ට හම්බෙන්නේ. ඔන්න ඒ පිරිසුදු මට්ටමේ රත්තරන් බුදුරජාණන් වහන්සේ කියනවා ඊළඟට පාවිච්චි කරන්න පුළුවන් මුද්දක් හදන්න වෙන්න පුළුවන්, වලල්ලක් හදන්න වෙන්න පුළුවන්, කරාබුවක් හදන්න වෙන්න පුළුවන්, මාලයක් හදන්න වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඒ රත්තරන් හම්බ වෙන්න සෑහෙන කාලයක් යනවා. ඒ කියන්නේ සෑහෙන ක්‍රමවේදයක් අනුගමනය කළා, ක්‍රමානුකූල ප්‍රතිපදාවක් අනුගමනය කළා තමයි. එහෙමනම් මේ විසිරීලා තිබිච්ච තැන් වල තිබිච්ච ඒ රත්තරන් ටික එනම් ගොනු කරගන්න, එකතු කරගන්න, ඒකෙන් ප්‍රයෝජනවත් දෙයක් ගන්න හම්බ වුණේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ ක්‍රියාවලිය ඊළඟට උපමා කරනවා අපි මේ කරන භවනානුයෝගී කටයුත්තට. එහෙම නැත්නම් අපේ ප්‍රතිපදාවට සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපදාවට මේ රත්තරන් සොයා ගැනීම සඳහා ඒ පස් පිරිසුදු කරන ක්‍රියාදාමය අතරම උපමාවක් වශයෙන් පෙන්වනවා. දැන් ඒකේ හම්බ වෙන ප්‍රතිපදාවේ හම්බ වෙන ඕලාරිකා උපක්ඛිලේසා කියන ඒ බොහොම ගොරෝසු මට්ටමේ කෙලෙස් මට්ටම තමයි පෙන්වන්නේ කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත කියලා. ඒ කියන්නේ ඇත්තටම අපි ගාව කයෙන් කරන අකුසල්, වචනයෙන් කරන අකුසල්, මනසින් කරන ප්‍රබල මට්ටමේ අකුසල්. එතකොට මෙන්න මේ වීතික්‍රම මට්ටමේ කෙලස් ටික අපි එහෙමනම් දුරු කරගන්න සීලය අවශ්‍ය වෙනවා.
එතකොට මෙන්න මේ පියවර තමයි ඕලාරිකා උපක්ඛිලේසා කියලා අපි මේ අනුගමනය කරන ප්‍රතිපදාවේ පටන් ගන්න තියෙන තැන. සීලයක්. එතකොට කෙනෙක් උත්සාහවන්ත වෙනවා සීලයක් සමාදන් වෙලා කයෙන් සිද්ධ වෙන බරපතල අකුසල් ටික නොකර ඉන්න. වචනයෙන් සිදුවෙන බරපතල මට්ටමේ අකුසල් ටික නොකර ඉන්න. ඊළඟට මනසිනුත් යම් පමණක හික්මීමක් ඇති කරගන්න ඇත්තටම උත්සාහන්ත වෙනවා. එතකොට මෙන්න මේ බරපතල මට්ටමේ කෙලස් ටික අයින් කරගන්න ඉතින් සීලෙන් සෑහෙන අවස්ථාවක් සැලසෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දෙවනි පියවර. ඒ තමයි මජ්ක්‍ධිම සහගතා උපක්ඛිලේසා කියලා ටිකක් අර මට්ටම සංසිඳුණාට පස්සේ යම් පමණක සිසිල් වීමක් හික්මීමක් ඇති කරගත්තට පස්සේ හිතන්න යම් කෙනෙක් දැන් හිත හදන්න කියලා භාවනාවකට වාඩි වෙනවා. ඉතින් වාඩි වුණාට පස්සේ මොකද වෙන්නේ? අර වීතික්‍රමණයක් නොවුනට ඒ කියන්නේ අපේ අතින් දැන් සිල්පද නොබිඳුනාට මොකද විවිධාකාර අකුසල් සිතුවිලි හිතේ පහළ වෙනවා නේද? කාම විතර්ක වෙන්න පුළුවන්, ව්‍යාපාද විතර්ක වෙන්න පුළුවන්, විහිංසා විතර්ක වෙන්න පුළුවන්. ඒ කියන්නේ බොහොම කාමච්ඡන්දාදී මේ අකුසල සිතුවිලි හිතට එනවා. ඊළඟට යම් කෙනෙක් කෙරෙහි ද්වේෂයක්, තරහවක්, වෛරයක් හිතට එනවා. එහෙමත් නැත්නම් විවිධාකාර තවත් කෙනෙකුට හානියක් කරන්න, අයහපතක් කරන්න, විපතක් කරන්න ඒ බඳු සිතුවිලිත් හිතට එන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය මට්ටම තමයි මජ්ක්‍ධිම සහගතා උපක්ඛිලේසා කියලා හඳුනගන්න. එතන තියෙන්නේ අර අකුසල විතර්ක රාශිය. ප්‍රධාන වශයෙන් තුනයි. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන ඔන්න ඔය ප්‍රබල මට්ටමේ විතර්ක තුන තමයි එතකොට මේ මජ්ක්‍ධිම සහගතා උපක්ඛිලේසා කියලා කියන්නේ. ඒතර ඔය ටික වළක්ව ගන්න පුළුවන් සෑහෙන දුරකට අපි කරන සාමාන්‍ය සමත භාවනාවකින් උනත්. අපි අද දවාලෙත් කතා කළා අපි හිතමු බුදු ගුණ භාවනාවක් වැඩුවත් ඔය තුන සෑහෙන දුරට යටපත් කරගන්න පුළුවන්. මෛත්‍රී භාවනාවක් වඩලත් ඔය ටික යටපත් කරගන්න පුළුවන්. ඉතින් ඔය වගේ සාමාන්‍යයෙන් අපි දන්න සරල භාවනාවකින් ඔය ටික යටපත් කරගන්න සෑහෙන හැකියාවක් තියෙනවා. ඊට පස්සේ හැබැයි ඔයින් නොනැවති ඊළඟ මට්ටමක් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සුකුම සහගතා උපක්ඛිලේසා කියලා. බොහොම සූක්ෂම මට්ටමේ උපක්ඛිලේස. ඒවා ටිකක් හඳුනා ගන්නත් අමාරුයි. අපිට හිතෙන්නේ ඒවා නරක දේවල් නෙමෙයි කියලා. උදාහරණයක් වශයෙන් අපි දැන් භාවනා කර ඉන්නකොට ඉතින් අපි හිතමු දැන් භාවනාව හොඳට සාර්ථක වෙගෙන යනවා. අපේ හිතත් හොඳට එකඟ වෙනවා. සතිය දියුණු වෙනවා. ඉතින් එතකොට හිතනවා මේක ගිහිල්ලා මම අපේ පුතාටත් කියන්න ඕනේ. අපේ දුවටත් කියන්න ඕනේ. අපේ අම්මටත් කියන්න ඕනේ. අපේ තාත්තටත් කියන්න ඕනේ. මගේ යහළුවටත් කියන්න ඕනේ. මගේ ගුරුතුමාටත් කියන්න ඕනේ. නැත්නම් මගේ දරුවටත් කියන්න ඕනේ. මේ විදිහට අපිට අර අපේ දරුවන් මුණුබුරන් මේ ආදී යම් හෝ ඥාතීන් කෙරෙහි තියෙන කරුණාවකින් විවිධ විතර්ක පහළ වෙන්න පුළුවන්. එක්ක මේ භාවනාවම කියලා දීම සම්බන්ධයෙන්, එහෙම නැත්නම් ඒගොල්ලන්ට උදව් කිරීම සම්බන්ධයෙන්, වෙන යම් හෝ ක්‍රමයකට උදව් කිරීම සම්බන්ධයෙන්, නැත්නම් ඒගොල්ලන්ගේ තියෙන යම්සි කරදරයක් හා සම්බන්ධයෙන් කුමක් හෝ ඥාතීන් හා සම්බන්ධ හිතේ සිදුවෙන ලක් විතර්කයක් පහළ වෙන්න පුළුවන්. ඉතින් බැලුව බැලමට කිසි වැරද්දක් නැහැ නේද? භාවනා කර කර ඉන්න වෙලාවේ මෙහෙම සිතුවිල්ලක් ආවොත් මොකද හිතෙන්නේ? අපිට හිතෙන්නේ නම් බැලුව බැලමට ඉතින් වරදක් නැහැ වගේ. නමුත් මේක ඇවිල්ලා බොහොම සූක්ෂම මට්ටමේ විතර්කයක්. මේ ඔස්සේ හිතන්න ගිහිල්ලා අන්තිමට පැටලෙනවා අර කලින් මට්ටමේවට. දන්නේම නැහැ ගිහිල්ලා පැටලෙන්න පුළුවන් කාම විතර්කයක. දන්නේම නැහැ ගිහිල්ලා ව්‍යාපාද විතර්කයක. විහිංසා විතර්කයක පැටලෙන්න පුළුවන්. හැබැයි මුලින් ආවේ මුලින් මුහුණුවර පෙන්නුවේ හැබැයි නිකන් හොඳයි වගේ හිතෙන අන්න අර වගේ ඥාති විතර්කයක්. එහෙමත් නැත්නම් එන්න පුළුවන් ජනපද විතර්ක කියලා අපි හඳුන්වන නිකන් රට ගැන හිතෙනවා. දැන් මේ කාලේ තියෙන විවිධ ප්‍රශ්න තියෙනවානේ. දැන් මේ වෙනකොට කොහොමද කොවිඩ් වල තත්ත්වය? එහෙම නැත්නම් රටේ ආර්ථිකය කොහොමද ඩොලර් එක දැන් හොඳට තත්ත්වයක් ඇති වෙලාද? ඩොලර් හම්බෙලාද? ඉතින් নানা ආකාර මේ රට ගැන ඉතින් එක එක જાතියේ මේ විතර්ක පහළ වෙන්න පුළුවන්. ඉතින් නරක නැහැ. ඉතින් ඒකත් බැලුවාම නේද? මොකද ඉතින් අපි රට වැසියෙන් වශයෙන්, පුරවැසියන් වශයෙන් මොකද්ද මේ ಜಾති හිතයිශීන් වශයෙන් ඉතින් ඔය වගේ ඉතින් විවිධ විදිහට අපිට තියෙනවා එක්තරා අන්දමක ಜಾති මාමක හැඟීමක් දේශමාමක හැඟීම් තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ භවනා කරන අතරෙත් රට ගැන නැත්නම් අපි ඉන්න ප්‍රදේශය ගැන, ගම ගැන, නගරය ගැන විවිධ අන්දමේ විතර්ක පහළ වෙන්න පුළුවන්. සිතුවිලි පහළ වෙන්න පුළුවන්. ඉතින් බැලුව බැලමට වරදක් නැහැ වගේ. හැබැයි ඒ ඔස්සේ හිතන්න ගියාම අන්තිමට කෙලවර වෙන්නේ අතනින් තමයි. කෙලවර වෙන්නේ ගිහිල්ලා ආයෙත් ඔන්න කාම විතර්කයකින්, ආයෙත් ඔන්න ද්වේෂ විතර්කයකින්, නැත්නම් විහිංසා විතර්කයකින් තමයි අන්තිමට කෙලවර වෙන්නේ. ඒ නිසා හරි අමාරුයි මුලදී මේවා හඳුනා ගන්න. අපි නොදැනුවත්ව මේවා පෝෂණය කරන එක තමයි කරන්නේ. ඊට පස්සේ තවත් එකක් බොහොම සූක්ෂම මට්ටමක් පෙන්නනවා. ඒ තමයි අනවඤ්ඤත්ති පටිසංයුත්ත විතක්ක කියලා. දැන් තමන්ගේ කීර්තිය හා සම්බන්ධයෙන් එහෙමත් නැත්නම්
තමන්ගේ ගෞරවය හා සම්බන්ධයෙන්. ඉතින් මේවා ගැනත් හිතට විවිධ විතර්ක එන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන්න දැන් තමන් හොඳට භාවනා කරගෙන යනවා. ඉතින් එතකොට තමන්ට හිතෙන්න පුළුවන් දැන් අරයා මං ගැන මොනවද හිතනවද දන්නේ නැහැ. සමහරට හිතනවද දන්නේ නැහැ යා මේ මං මේ කිරා වැටෙනවයි කියලා හිතනවද දන්නේ නැහැ. මම මේ හොඳට සමාධියක් දිනු කරගෙන ඉන්නේ. සමහරට එයා හිතනවද දන්නේ නැහැ මම මේ කිරා වැටෙනවයි කියලා. එහෙම වෙන්න පුළුවන් නේද? සමහරට දන්නේම නැහැ පොඩ්ඩක් ඔළුව පාත් වෙනවා. ඉතින් ළඟ ඉන්න කෙනා හිතුවොත් මේ මම මේ කිරා වැටෙනවයි කියලා වැරදිනේ ඉතින් නේද? මම මේ මෙච්චර මහන්සිලා හොඳ සමාධියක ඉන්නේ. ඒ නිසා එතකොට අපි මේ භාවනා කරගෙන යනකොට එහෙමත් නැත්නම් අපි යමක් අමාරුවෙන් සකස් කරගෙන යනකොට ඒ සහ සම්බන්ධයෙන් අනිත් අය තුල නිවැරදි ආකල්පයක් මං හා සම්බන්ධව නිවැරදි ආකල්පයක් තව කෙනෙක් තුල තිබේවා කියලා නිකන් අර දැන් අපි ප්‍රතිරූපයක් ගොඩනගා ගන්න හදනවා. ඉතින් ඒක සමාධිය හා සම්බන්ධයෙන් විතරක් නෙමෙයි විපස්සනාව සම්බන්ධයෙන් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අපිට අපේ ඉන්න අනිකුත් යම් හෝ කෙනෙක් අල්ලගෙන තියා මං ගැන මොනවා හිතනවද දන්නේ නැහැ. යා මං ගැන වැරදිට හිතනවද දන්නෙත් නැහැ. යා නැත්තම් මාව නිවැරදිව අවබෝධ කරගෙන තියෙනවද දන්නේ නැහැ. ඉතින් ওই වගේ নানা ප්‍රකාර පැත්තෙන් ඒ තමන්ගේ කීර්තිය සම්බන්ධයෙන් තමන්ගේ ගුණයක් හා සම්බන්ධයෙන් තමන් දැනට ගොඩනගාගෙන ඉන්න සමාජ තත්වයක් හා සම්බන්ධයෙන් ප්‍රතිරූපයක් සම්බන්ධයෙන් নানা ප්‍රකාර මේ විතර්ක පහළ වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒකත් ඉතින් බැලුමට නරක නැහැ වගේ. මොකද ඉතින් අපි කැමතිනේ යම් කිසි සත්පුරුෂයෙක් විදිහට පෙනී සිටින්න කැමති. මම දැන් සිල්වතෙක් කියලා ඔන්න පෙනී සිටින්න කැමති. මම දැන් සමාධි ලාභියෙක් කියලා ඔන්න පෙනී සිටින්න කැමති. මම දැන් විපස්සනා කරන යෝගාවචරයෙක් කියලා ටිකක් පෙනී සිටින්න කැමති. ඉතින් ඔන්න ඔය වගේ අපි තුල ගොඩනගෙන්න පුළුවන් එක්තරා අන්දමකින් මේ දේවල් දියුණු කරද්දී වුණත්, සීලයක් රකිද්දී වුණත්, සමාධියක් වඩද්දී වුණත්, විපස්සනාවක් වඩද්දී වුණත් අපි තුල බොහොම සූක්ෂම අන්දමින් පුජ්‍යල භාවයක්, ප්‍රතිරූපයක්, මමත්වයක්, මාන්නයක් ගොඩනගෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒවත් ගොඩනගෙන විතර්ක හිතේ පහළ වෙන්න පුළුවන්. ඉතින් මේවා හඳුනා ගන්නවා කියන එක තවත් ඉතින් අමාරුයි. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේ මේ බඳු විතර්ක වලට නමක් දීලා තිනවා සුකුම විතක්ක. එහෙමත් නැත්නම් සුකුම සහගත උපක්ඛිලේශා. සූක්ෂම අන්දමින් හිතේ පහළ වෙන උපක්ලේශක. ඉතින් ඇත්තටම අර වගේ හිතේ කාම විතර්කයක් පහළ වුණාම ඉතින් ඒක අමාරු නෑ අඳුර ගන්න. හිතේ ද්වේෂයක් පහළ වුණාම අමාරු නැහැ අඳුර ගන්න. රාගයක් පහළ වුණාම එච්චර අමාරු නැහැ අඳුර ගන්න. නමුත් මේ වගේ සිතුවිල්ලක් පහළ වුණාම ටිකක් අමාරුයි අඳුර ගන්න. අපිට නොදැනුවත්වම මේක පොඩ වර්ධනය වෙලා එනවා. ඉතින් එතකොට අන්තිමට මේ තුන්වෙනිවට කියපු තමන්ගේ කීර්තිය පිළිබඳව තමන්ගේ ප්‍රතිරූපය පිළිබඳව අපිම හිතන ඒ සිතුවිලි ඒවත් අන්තිමට සමහරට කෙලවර වෙන්නේ ද්වේෂයකින්. නැත්තම් රාගයකින්. ඒ කියන්නේ අනිත් කෙනා මං ගැන මොනවා හිතනවද දන්නේ නැහැ කියලා හිතාගෙන ගිහිල්ලා ඒ ඔස්සේ විවිධ පෝර දාගෙන ගිහිල්ලා අන්තිමට එයා මං ගැන නරකට හිතනවා ඇති කියලා ඔන්න එයා ගැන හිතේ ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයා මං ගැන හොඳට හිතනවා ඇති මං ගැන එයාගේ හිතේ කැමැත්තක් ඇතිලා ඇති කියලා ඔන්න රාගයට දාන්නත් පුළුවන්. ඒ නිසා මේ බොහොම සූක්ෂම මට්ටමින් පටන් ගන්න විතර්ක අන්තිමට අපි නොදැනුවත්ව පෝෂණය කිරීම හරහා අර බරපතල විතර්ක නරක විතර්ක පැත්තට හැරෙන්න අවකාශය තියෙනවා. ඒ නිසා මෙබඳු සූක්ෂම විතර්ක ගැන පරිසම් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඇත්තට මේකට තවත් එකතු කරලා තියෙනවා අපිට භික්ෂුන් වහන්සේලා පැත්තෙන් ඔය ලාභ සත්කාර සම්බන්ධයෙන් කීර්තිය සම්බන්ධයෙන් එන විතර්ක. ඊට පස්සේ තවත් දැන් ලෙඩ රෝග සම්බන්ධයෙන් තියෙන විතර්ක. ඒ කියන්නේ දැන් අපි දැන් මේ කාලේ නම් බොහොම විශේෂයෙන් ඒවා ගැන සැලකිලිමත් වෙනවානේ. මේ අර එන්නත ගත්තත් දන්නේ නැහැ. මෙයා මේ එන්නත ගත්තත් දන්නේ නැහැ. මටත් මෙයා බෝ කරයිද දන්නෙත් නැහැ. මෙයා මේක දාගෙනත් නැහැ ඉන්නේ. මේ මොකද්ද මේ මුඛ ආවරණේ දාගෙනත් නෙමෙයි ඉන්නේ කියලා ඉතින් අපිට සාමාන්‍ය ලෙඩ රෝග සම්බන්ධයෙන් ඉතින් নানা ප්‍රකාර විකාරක පහළ වෙන්නත් පුළුවන්. ඉතින් ඔය වගේ ඉතින් ඔය පහළ වෙන මේ සූක්ෂම වන්දමේ විතර්ක අන්තිමට සමහර විට අපිව මුලා කරන ගතියක් අපේ හිත නැවත විතර්ක කරන ගතියක් තියෙනවා. ඉතින් ඔය ටිකත් අපි හිතමු සමනය කරගන්න නම් සෑහෙන්න එතෙන්ට සමාධිය විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ ප්‍රඥාවත් අවශ්‍ය වෙනවා. දැන් අපි ඇත්තටම මේ සමාධි ශික්ෂාවට යම් පමණක ප්‍රඥාවක් එකතු කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ හිතේ පහළ වෙන විතර්ක සියුම්ව හඳුනා ගන්න. කලින් නම් නිකන් මතු පිටට රාගයක් ආවම හඳුන ගන්නවා, ද්වේෂයක් ආවම හඳුන ගන්නවා. නැත්තම් තවත් කෙනෙක් කෙරෙහි වෛරයක් ආවම හඳුන ගන්නවා කියන එක සරලව කරගන්න පුළුවන්. නමුත් ඉන් එහා ගිහිල්ලා මේ පහළ වෙන සූක්ෂම විතරක හඳුන ගන්න නම් හිතට අවශ්‍ය වෙනවා යම්කිසි හිත දිහාම හොඳ සියුම් අධ්‍යයනයක්. හිත දිහාම කරන
සූක්ෂම මට්ටමේ සොයා බැලීමක් අවශ්‍ය වෙනවා. ඉතින් එතකොට ඇත්තටම ප්‍රඥාවට කිට්ටු කරනවා. සතියට සම්පජඤ්ඤය එකතු වෙලා දැන් ඔන්න චිත්තානුපස්සනා මට්ටමකට වගේ එනවා. ඉතින් එතකොට දැන් මෙහෙම යන ගමනේ හිතන්න දැන් යෝගාවචරයේ දැන් මේ தත්ත්වය දිනු කරගෙන ගිහිල්ලා සෑහෙන හිතේ විතර්ක සමනය කරමින් ප්‍රපංච සමනය කරමින් දැන් හිත ටිකක් කතා කරනවා අඩුයි. හිතන්න දැන් අපි ඔක්කොම හොඳට ප්‍රඥාවන්තව මේ එන සිතුවිලි හඳුනගෙන ඒවට උදව් කරන්නේ නැතුව ඒවට අහු වෙන්නේ නැතුව ගියොත් මොකද වෙන්නේ? හිත පොඩ පැහැදිලි වෙන්න ගන්නවා. මොකද හිතේ මේ එන විවිධ සංඥාවන්ගෙන් විතර්ක වලින් සිතුවිලි වලින් මේක නිකන් අවුල් වෙලා තියෙන්නේ. හැබැයි අපිට පුළුවන්කමක් ලැබුණොත් මේවට උදව් කරන්න යන්නේ නැතුව මේවට උල්පන්දම් දෙන්න යන්නේ නැතුව මේවා මාව මුලා කරන්නයි යන්නේ මේවා මාව අවුල් කරන්නයි යන්නේ කියලා තේරුම් අරගෙන ඒවට යන්න ඉඩ හැරියොත් චිත්තානුපසනාව නිවැරදි ආකාරයෙන් අපි වඩ아가ගෙන ගියොත් ඔන්න හිතේ ඒ විතර්ක එන සංඛ්‍යාතය අඩු වෙනවා. හිතන්න දැන් අපි ඉස්සෙල්ලා විනාඩියකට අපි තුමු සිතුවිලි 100ක් ආවා. මම මේ උපමාවක් කියන්නේ. හැබැයි අපි දැන් අහුවෙන්නේ නැතුව දිගට ගියොත් ඔන්න දැන් විනාඩියට අපි තුමු ඔන්න 70යි එන්නේ. තවත් කාලයක් කරනකොට විනාඩියට 50යි එන්නේ. තවත් කාලයක් එද්දි ඔන්න විනාඩියට 30යි එන්නේ. තවත් කාලයක් යද්දී ඔන්න විනාඩියට 10යි එන්නේ. දැන් මේ වගේ මට්ටමකට එනකොට මොකද වෙන්නේ? හිතන්න විනාඩියට සිතුවිලි 10යි ආවේ. ඒ කියන්නේ දැන් මේක ටිකක් ලිහිලා නේද? සිතුවිලි අතර දැන් පරතරයක් තියෙනවා. ඉස්සෙල්ලා නම් එකක් කරගෙන ඔක්කොම නිකන් පැටලලා තිබුණේ. දැන් හැබැයි එහෙම නෙමෙයි. සිතුවිල්ලක් එනවා ආයි තව සිතුවිල්ලක් එනවා ආයි තව සිතුවිල්ලක් එනවා. ඔන්න ඔය වගේ දැන් ටිකක් හරීම වේගයේ අඩාල වෙච්ච ගතියක් තමයි ඔන්න හිතේ කෙනෙක් අත්දකින්නේ. වෙන් වශයෙන් සිතුවිලි අත්දකින්න පුළුවන් එයාට. එයාට පැහැදිලිව පේනවා මේක සිතුවිල්ලක් ආවා. මං උදව් කළේ නැහැ. ඔන්න එයා ගියා. ඔන්න තව සිතුවිල්ලක් ආවා. මං ඒකට අහුුනේත් නැහැ. ඔන්න එයාත් ගියා. තව සිතුවිල්ලක් ආවා. මං උදව් කළේ නැහැ. ඔන්න එයාත් ගියා. ඉතින් මෙහෙම මේ தત્ත්වය දකිනවා නම් ඇත්තටම චිත්තානුපසනාව තුළින් යෝගාවචරයේ හිතේ පුදුමාකාර නුවණක් දිනු වෙන්න ගන්නවා. මොකද වේදනාවක් ඇතිවීම නැතිවීම ස්වභාවය දකිනවා. නැත්තම් අපි කියමු ධාතු ලක්ෂණයක ධාතු ස්වභාවයක ඇතිවීම නැතිවීම තත්ත්වය දකිනවා වගේ නෙමෙයි මේ හිතේ එන සිතුවිලි වලත් ඇතිවීම නැතිවීම තත්ත්වය දකින්න එක. මොකද අරිටත් වඩා බොහොම විෂදව බොහොම ප්‍රබලව කෙනෙකුට ඒක දැක ගන්න පුළුවන්. ඔය කියන විදිහට හොඳට විතර්කවලට උදව් නොකර යන්න ඉඩ හරිමින් ඒවට අහු නොවි ප්‍රඥාවන්තව ඔය දිහා බලාගෙන ඉන්න පටන් ගත්තොත් එතකොට මෙයාට තේරෙනවා මේ සිතුවිල්ලක් කියන එක මේ මහා ලොකු දෙයක් නෙමෙයි. මෙතෙක් කාලයක් මම ඒකට අහු වෙලායි තිබිලා තියෙන්නේ. මෙතෙක් කාලයක් මම ඒවා පෝෂණය කරලායි තිබිලා තියෙන්නේ. නමුත් මම ඒවට අහු වෙන්නේ නැතුව ඒවා පෝෂණය කරන්නේ නැතිව මම කටයුතු කළොත් ප්‍රඥාවන්තව මේවැයි තියෙනවා එන යන ස්වභාවයක්. මේවැයිලා නිත්‍ය ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ. මේවැයි තියෙනවා හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක්. කලින් නොතෙබී සිතුවිල්ලක් හට ගන්නවා හටගෙන නිරුද්ධ වෙලා යනවා. එතකොට යෝගාවචරයක් හඳුන ගන්නවා කලින් සිතුවිලි නොමැති ස්වභාවයක් වොන් තියෙනවා හිතේ. හිතේ තියෙන යම්කිසි සිතුවිලි වලින් තොර ස්වභාවයක්, දැනුවත් භාවයක්. ඒ දැනුවත් භාවයේ තුල සිතුවිල්ලක් හට ගන්නවා. දැන් යෝගාවචරය දකින්න මේක. හැබැයි දැන් එයා ඒකට අනුග්‍රහ කරන්නේ නැහැ, ඒකට අහු වෙන්නේ නැහැ. ඒ නිසා ඔන්න ඒක යනවා. ඉතින් එතකොට මේ මම කරන එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. මම මේ බලෙන් ඒක යවනවා නෙමෙයි. මම බලෙන් මේක අනිත්‍ය කරනවා නෙමෙයි. එයාගේ යථා ස්වභාවයම අනිත්‍යයි. නේ අද දවාලෙත් කීප දෙනෙක් ඇහුවානේ. අනිත්‍යයි කියලා එහෙම මොකක් හරි කරන්න ඕනේද? එහෙම මොකක්වත් කරන්න අවශ්‍ය නැහැ. ඒතකොට අපි මේ හිත දිහා බලාගෙන ඉඳද්දී අන්න හිතේ හට ගන්නා විවිධ සංස්කාර ස්වභාවයන් ඒගොල්ලන්ගේ තියෙන ඒ අනිත්‍ය ලක්ෂණය අපිට කියලා දෙනවා. ඒගොල්ලෝ නිකන් හරියට ගුරුවරු වගේ. ඒගොල්ලන්ගේ තුල තියෙන අනිත්‍ය ලක්ෂණය අපිට පැහැදිලි කරලා දෙනවා. යථාව ස්වභාවයක් වශයෙන්ම නැත්නම් ඒගොල්ලන්ගේ තියෙන ආවේනික ලක්ෂණයක් වශයෙන් මේගොල්ලෝ අනිත්‍යයි. මොහොතක් පාසා දැන් ඇතිලා නැතිලා යනවා. බොහොම සමහරලාට යහුසුලුව සිතුවිලි හට ගන්නවා. යහුසුලුවම නැති වෙලා යනවා. දැන් යෝගාවචරයේ මේක දකින්න දැන් එක්තරා අන්දමකින් තව හිතේ පැහැදිලි බව වර්ධනය වෙන්න පුළුවන්. එයාගේ තීක්ෂණ නුවණක් ඇති වෙන්න පුළුවන්. දැන් මෙහි එන අතරට තවත් මතුවෙන පැත්තක් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී පෙන්වලා දෙනවා. ඒ තමයි අතහපරං ධම්ම විතක්කාවසිස්සanti. දැන් ධර්මයේ ගැන මතක් වෙනවා. දැන් අපිට හිතෙන්නේ ධර්මයේ ගැන මතක් වුණා නම් ප්‍රශ්නයක් නැහැනේ. එහෙමනේ හිතෙන්නේ නේද? නමුත් දැන් බුදුරජාණන් වහන්සේ බලන්න එක අතකින් මෙහෙම
දේශනා කරන කිසිම ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් නැහැ ඇත්තටම කියනවා නම්. දැන් ඇත්තටම අපිට මේ අපේ හිත ගොඩ ගන්න මේ වැටලා තිබිච්ච මඩවලෙන් ගොඩ එන්න උදව් කළේ ධර්මය. ඒකම පාවිච්චි කළා තමයි යන්තම් කොහොම හරි අර තිබිච්ච බොහොම අපවිත්‍ර දේවල් ටික බැහැර කරගත්තේ. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේ අපවිත්‍ර දේවල් ඔක්කොම දැන් අයින් වුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? අර අපවිත්‍ර දේවල් බැහැර කිරීම සඳහා පාවිච්චි කරපු ධර්ම විතර්ක දැන් ඔන්න හිතට එනවා. දැන් අර පොතේ තියෙන දේවල් මතක් වෙනවා. අර ස්වාමීන් වහන්සේ කියපු බණ ටික මතක් වෙනවා. මේ ස්වාමීන් වහන්සේ කියපු බණ ටික මතක් වෙනවා. අර පොතේ තියෙන මෙහෙමයි කියලා මතක් වෙනවා. මේ පොතේ තියෙන මෙහෙමයි කියලා මතක් වෙනවා. ඊයේ නම් මං තේරුම් ගත්තේ මෙහෙමයි කියලා මතක් වෙනවා. දැන් මේ ධර්මය හා සම්බන්ධ নানা ප්‍රකාර විතර්ක මතක් වෙනවා. දැන් ඒ නිසා දැන් යෝගාවචරය ඒ ටික තල්ලු කරන්න වෙන්නේ ටිකක් වීරයෙන්. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඒ හටගන්න සමාධිය මේ මට්ටමේදී හටගන්න සමාධිය එච්චර ප්‍රණීත නැහැ. සෝහෝති සමාධි නචේව සන්තෝ ඒ තරම්ම ශාන්ත නැහැ. නච පනීතෝ ප්‍රණීත නැහැ. න පටිපස්සද්දි ලද්දෝ ඒක හොඳ කයෙන් මනසින් ඇතිවෙච්ච හොඳ සංසිඳීමක් සැහැල්ලු භාවයක් භුක්ති විඳින්නේ නැහැ. මොකද මේ තාමත් අරගුල්ල මත වෙනවා දැන්. හරියට නිකන් අර ලෙඩක් සමනය කරන්න පාවිච්චි කරපු බෙහෙතේ තාම නිකන් පොඩ්ඩක් අර අතුරු විපාකයක් අතුරු ඵලයක් ඉතුරු වෙලා තියෙනවා වගේ. දැන් මේ ධර්මය හා සම්බන්ධ විතර්ක ටිකක් ඔළුවේ දැන් වැඩ කරනවා. අර සූත්‍රේ මතක් වෙනවා මේ සූත්‍රේ මතක් වෙනවා අර බණ මතක් වෙනවා මේ බණ මතක් වෙනවා. දැන් ඒ ටික දැන් එහෙනම් වැඩ පවත්වන්න යම්සි වීරයක් යදනවා. න ඒකෝදි භාවාදී ගතෝ. ඉතින් ඒ නිසා තාම හිතේ හොඳ ඒකාග්‍රතාවයක් ගොඩ නැගිලා නැහැ. විටින් විට ධර්ම විතර්ක ඇවිල්ලා කරදර කරනවා. සසංකාර නිග්ගය වාරිතවතෝ. ඉතින් ඒ නිසා එයා ඒ ධර්මය හා සම්බන්ධයෙන් එන සිතුවිලි ටික විතර්ක ටික මැඩපවත්වන්නේ උත්සාහයෙන්. එයා ටිකක් බලයක් යොදනවා. ටිකක් වැර වෑයම් කළා තමයි ඒ ටික දැන් වළක්වගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා තාම හිතට යම්කිසි බරක් තියෙනවා. සමාධිය ඒ තරම් ප්‍රණීත නැහැ. සමාධියේ තරම් ශාන්ත නැහැ. කරන්න තියෙනවා යමක් තාමත්. කරන ගතියක් තියෙනවා. භවනා කරන ගතියක් තියෙනවා. සමාධිය වඩන ගතියක් තියෙනවා. සමාධිය වීරයෙන් පවත්වන ගතියක් තියෙනවා. එක්තරා අන්දමක සංස්කරණ රාශියක් තුලින් තමයි අර ටික වළක්වගෙන ඉන්නේ. දැන් මේකට මෙහෙම උපමාවක් දෙන්න පුළුවන්. හිතන්න අපේ යුද්ධේ තියෙන කාලේ ඔන්න හොඳම දක්ෂ සොල්දාදුවෝ ටිකක් ගිහිල්ලා අපි හිතමු යම්කිසි සතුරන්ගේ ප්‍රදේශයක් පහර දීලා ඒගොල්ලෝ යම් පමණක දැන් ඒ අපේ සොල්දාදුවෝ තමයි එතන ඉන්නේ. ඒ තාම ඉතින් මේ මිනිස්සු ගෙනහිලා පදිංචි කරන්න බෑනේ නේද? මොකද බිම්බෝම් බයින් කළත් නැහැ, හොර හතුරු හැංගිලා ඉන්නත් පුළුවන්. මේ ත්‍රස්තවාදීන් තාම වටේ ඉන්න පුළුවන්. හැබැයි කියනවා දැන් හැබැයි හොඳ දක්ෂ සොල්දාදුවෝ ටිකක් ගියා. ඒගොල්ලෝ සෑහෙන දුරට මේ අරගොල්ලන්ව පරාජය කළා කියලා ඉතින් හැබැයි කියන්න පුළුවන්. දැන් ඊළඟට මොකද කරන්නේ? ඊට පස්සේ ඔන්න තවත් පිරිසක් ගිහිල්ලා ඔන්න ඒගොල්ලෝ බලය තහවුරු කරගන්නවා. ගෙවල් පරීක්ෂා කරනවා. ඉන්නේ ඇත්තටම මේ ත්‍රස්තවාදීන් නෙමෙයිද කියලා බලනවා. බිම්බෝම තියෙන තැන් හොයලා ඒවත් අයින් කරනවා. ඉතින් ඒකටත් කාලයක් ගත වෙනවා නේද? ඉතින් එතකොට මේ කාලෙත් තාම සාමය තියෙනවා කියලා නැත්තම් ගිහිල්ලා අර සාමාන්‍ය පුරවැසියන් ගිහිල්ලා එතන පදිංචි කරන්න පුළුවන් කියලා අපිට කියන්න බෑ. හැබැයි කාලයක් ඔන්න ඔය විදිහට බලය තහවුරු කරගෙන ආරක්ෂා විධිවිධාන තවත් සංවිධානය කරගෙන දැන් ඔක්කොම අපි තුමු එතන ඉන්න මිනිස්සුන්ව හොඳටම හඳුනාගත්තා. දැන් නම් කවුරුත් ත්‍රස්තවාදී නැහැ. ඔක්කොම ඉන්නේ සාමාන්‍ය අහිංසක පුරවැසියෝ කියලා තේරුම් ගත්තා. ඔන්න මේ මට්ටමට ආවනම් ඊට පස්සේ ඔන්න කියන්න පුළුවන් දැන් නම් සාමය ස්ථිරයි, තහවුරුයි. දැන් මෙතන මොකක්වත්ම කලබලයක් නැහැ. අවදානමක් නැහැ කියලා ඔන්න කියන්න පුළුවන්. අන්න එතකොට සාමයක් තියෙනවා. ඉතින් අපෙත් ඔන්න ඔය වගේ තමයි අපේ හිතේ තත්ත්වයක්. හිතෙත් එතකොට මේ කෙලෙස් සතුරන් ඉන්න තාක් අපිට සම්පූර්ණ ශාන්ත සමාධියක් සම්පූර්ණ ප්‍රණීත සමාධියක් අත්දකින්න හරි අමාරුයි. ඉතින් ඒතකොට මේ කෙලෙස් මැඩ පැවැත්වීම සඳහා අපි පාවිච්චි කරන ධර්මමය විතර්ක වුණත් අපේ හිතට යම් වෙලාවක වද දෙන ගතියක් තියෙනවා. ඉතින් එහෙමනම් අපි උත්සාහන්ත වේ යුතුයි මේ කෙලෙස් හඳුනාගෙන ප්‍රහාණය කරන්නත්. එතකොට මේ ක්‍රියාවලියම තමයි දෙකට කරන්න තියෙන්නේ. කියන්නේ කෙලෙස් නැත්තම් ඒ පහළ වෙන විවිධ විතර්ක හඳුනා ගන්නවා, ඒවා පෝෂණය නොකර අතහැරලා දානවා. ආයෙත් ඔන්න සිතේ යම් විතර්කයක් පහළ වෙනවා, ඒක හඳුනා ගන්නවා, ඒක පෝෂණය නොකර අතහැරලා දානවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මෙහෙම කාලයක් කරගෙන යනකොට තව ඔන්න හිත තැම්පත් වෙනවා. දැන් අර තරම් ඉතර වීරයක් යොදන්න නැහැ. ඉස්සෙල්ලා තරම් හිතට විතර්ක එන්නෙත් නැති තරම් වැඩි වීරයකින් තොරව බොහොම ශාන්ත සමාධියක් ප්‍රණීත සමාධියක්
පැවැත්වීමේ හැකියාව අන්න යෝගාවචරයට උරුම වෙලා තියෙනවා. දැන් මෙහෙම කියමු. අපි ඉස්සෙල්ලා නම් බොහොම ගැඹුරු සමාධියක ගියොත් තමයි විතර්ක එන්නේ නැත්තේ. ටිකක් ගැඹුරකට ගියාම ඒක වලින් හැදෙන අර හොඳ වටපිටාව එහෙමත් නැත්නම් හොඳ ශක්තිමත් සමාධි తত্ত্বය නිසා විතර්ක වලකිනවා. දැන් සමහරට මේ පිංගුතුන්ට අත්දැකීම් ඇති ටිකක් ගැඹුරු සමාධියක අපි තුන් පැයක් විතර හිටියා කියලා. ඊට පස්සේ සමාධියෙන් මිදුණත් හිතට එච්චර කෙලෙස් එන්නේ නැහැ. නේද? ඒක සමාලාට සමත සමාධිය එකක් තියෙනවා. විපස්සනා විතරක් නෙමෙයි. ටිකක් ප්‍රබල සමාධියක එහෙම ඉඳලා පැයක් විතර හිටියොත් ඊට පස්සේ සමහරට පැය ගාණක් යනකම් සමහරට දවස් ගාණක් යනකම් වෙන්නත් පුළුවන්. එච්චරම රාගයක් හිතට එන්නේ නැහැ, ද්වේෂයක් හිතට එන්නේ නැහැ. නිකන් හරි ශාන්ත ගතියක් හිතේ තියෙන ස්වභාවය තියෙනවා. හැබැයි ඉතින් අර தත්ත්වය දුර්වල වෙලා ගියාට පස්සේ ආයෙත් එනවා. නමුත් යම් හෝ ක්‍රමයකට අපි හිතමු හොඳට කෙලස් දුර්වල වෙනකම්ම කෙනෙක් කටයුතු කරා නම් එහෙමනම් අන්න එයාට වැඩි ගැඹුරු සමාධියක් නැතත් නිකන් මතු පිටේ මට්ටමේ වුණත් බොහොම ශාන්තව නිකලස්ව විතර්ක අඩුවෙන් නැත්තම් ප්‍රපංච සමනය කරගෙන ඉඳීමේ හැකියාවක් තියෙනවා. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් දැන් අපි හිතමු යම් සිරහතන් වහන්සේ කෙනෙක් පිණ්ඩපාතේ වඩිනවා. දැන් මේ පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේ ගැඹුරු සමාධියකද ඉන්නේ. දැන් මේ පිණ්ඩපාතේ යන්නේ. මොකද හිතන්නේ? ඉන්න අමාරුයිනේ නේද? ගැඹුරු සමාධියක ඉන්න අමාරුයි. මොකද මේ පිණ්ඩපාතේ යන්න තියෙනවනේ. ඉතින් ගයක් ගානේ යන්න ඕනේ. ඉතින් ඒ කවුරු හරි ඉන්න ගෘහණියක් ඇවිල්ලා දාන ටික පිළිගන්නකොට ඒ ටික පිළිගන්න ඕනේ. පාත්‍රයේ වෙතට යොමු කරන්න ඕනේ. ඊට පස්සේ පියාගෙන් පිණ්ඩපාත ටික ගන්න ඕනේ. ඊට පස්සේ ආ අහවරයි නම් ඊට පස්සේ ඉතින් ඊළඟ ගෙදෙට්ට යන්න ඕනේ. වැඩ ටිකක් තියෙනවා. ඒක ගැඹුරු සමාධියක නෙමෙයි ඉන්නේ. එතකොට උන්වහන්සේගේ හිතේ කෙලෙස් තියනවාද? කෙලෙස් තියෙන්න බෑ නේද? රහත් වෙලා නම් කෙලෙස් තියෙන්න බෑ. ඒ නිසා අපි තව පැත්තකින් හිතලා බලන්න තියෙන්නේ. එතකොට අපි තුමු වෙනත් තව උපමාවක් ගමු. දැන් මේක ඇත්තටම අට කතාවේ න උපමාවක්. එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙක් ටිකක් අභිඥාලාභීව ඒ කියන්නේ හැබැයි රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි. ඔන්න උන්වහන්සේ මේ කැලෑවක් උඩින් යනවලු අහසින්. ඉතින් ඒ අහසින් යනකොට මේ කැලෑවල ඒ කාලේ ඉතින් දැන් අද කාලේ වගේ ගෑස් නැහැ නේ. ඉතින් දර තමයි පාවිච්චි කරලා තියෙන්නේ. දැනුත් ගෑස් ප්‍රශ්න තියෙනවා. කොහොමත් ඒ කාලේ නම් මේ ප්‍රශ්න තිබිලා නැහැ. දර ප්‍රශ්න තමයි තියලා තියෙන්නේ. ඉතින් අර එක එක කාන්තාව යනවලු දර හොයන්න. ඉතින් මේ දර හොයන්න ගිය කාන්තාවක් කොහොම හරි යාර සින්දුවක් කියනවලු. කැලේ. දැන් මේ ඒ කාන්තාවගේ ගීත රාවය ඇහෙනවා අර අහසින් යන ස්වාමින් වහන්සේට. මොකද වෙන්නේ? දැන් උන්වහන්සේ ඉඳලා තියෙන ටිකක් ගැඹුරු සමාධියක. මොකද වෙන්නේ? දන්නේව නැහැ අර ස්වාමීන් වහන්සේගේ හිත මේ කාන්තාවගේ ගීත රාවයට ගීත ස්වරූපයට ඒ ලයට බැඳෙනවා. අන්තිමට සමාධිය පිරිහිලා අභිඥා නැති වෙලා හිමීට බිමට පාත් වෙනවා. එතකොට අපිට තේරෙනවා මේකේ තියෙන එක්තරා අන්දමක ස්වභාවයක්. ඒතර මේ සමාධියෙම නෙමෙයි වැඩේ තියෙන්නේ නේද? සමාධිය කියන එකත් අවශ්‍යයි. නමුත් අපිට උග්‍ර සමාධියක් තිබුණ පමණින් අපි ආරක්ෂිතයි කියන්න බෑ. අපි තුල කෙලෙස් සතුරන් ඉන්න තාක් රාග ද්වේෂ මෝහ ආදී විවිධ කෙලෙස් අපි තුල තියෙන තාක් අපි ශක්තිමත් කියන්න නැත්නම් පූර්ණ නිදහස් කියන්න අපි සසරෙන් එතරයි වෙලා ඉන්නේ කියන්න අපිට හැකියාවක් නැහැ. සමාධියක් තියෙන්න පුළුවන් ප්‍රබල. නමුත් ඒක බොහොම తాවකාලිකයි. ඒ නිසා අපි ඊට වඩා පොඩ්ඩක් ගැඹුරක් කරා යන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට එකතකින් මේ හැදෙන සමාධි තත්වයම උපයෝගී කරගන්න අවශ්‍ය වෙනවා කෙලෙස් හඳුන ගන්නත්. අපි හිතමු ඒ සමාධියක් ගැඹුරේ තියාගෙන ඉඳලා ඊට පස්සේ අපි මේ ගැඹුරේ උවමනාවෙන් වීරයෙන් පවත්වනවා වෙනුවට අපි ටිකක් වීරය අඩු කරන්න ගත්තොත් මොකද වෙන්නේ? හිතන්න දැන් කවුරු හරි කෙනෙක් හොඳට සමාධියක් ප්‍රබලව දියුණු කරගෙන ගියා. දැන් මොකක්වත් හිතේ විතර්ක නැහැ, සිතුවිලි නැහැ. මොකද ගැඹුරේ ඉන්නේ. දැන් එයා ඒ தত্ত্বය එහෙම ගැඹුරේම ඉන්නව වෙනුවට එයා පොඩ්ඩක් ලිහිල් කරනවා ඒ தত্ত্বය. නැත්තම් එයා ඒ නොගැඹුරු මට්ටමකට ඒක ගන්න හදනවා. වැඩි වීරයකින් පවත්වනවා වෙනුවට ඒක වීරය පැවැත්වීම අඩු කරනවා. දැන් මොකද වෙන්නේ? දැන් එයාගේ හිතේ හුඟා කෙලස් තියෙනවා නම් තාම අර කෙලස් වලින් පහර දෙන්න පටන් ගන්නවා. නේද? මොකද අපි හරියට මෙහෙම උපමාවක් කියන්න පුළුවන්.
හිතන්න දැන් අපි අර කලින් ගත්ත උපමාව. අපි නගරයක් අල්ලගත්තා. කලින් ඇවිල්ලා ඒක ත්‍රස්තවාදීන්ට අයිති වෙලා තිබුණේ. ඉතින් මේ නගරය අල්ලගත්තට පස්සේ අපි හොඳට ප්‍රබල හමුදාවක් තියාගෙන එහෙම ඉඳද්දි ඉතින් කවුරුත් නැහැ වගේ. නිකන් ආරක්ෂිතයි වගේ. ඉතින් ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපි මේ උපමාවකට කියනවා නම් අපි මේ ප්‍රබල හමුදාවම අයින් කළා. අයින් කළා ටිකක් දුර්වල හමුදාවක් දැම්මා. එතකොට මොකද වෙන්නේ? ඉතින් ඇත්ත වශයෙන් මේ නගරය ආශ්‍රිතව හිටියානම් ත්‍රස්තවාදීන් පිරිසක් ඒගොල්ලෝ දැනගත්තොත් දැන් අර හිටියේ ප්‍රබල කට්ටිය නැහැ. දැන් නම් ඉන්නේ නිකන් මේ පුරවැසියෝ ටිකක් එහෙම නැත්නම් එච්චර පුහුණුවක් ලැබුණු නැති පිරිසක් කියලා අනිවාර්යෙන් පහර දෙනවා. නේද? මොකද ඒක සම්පූර්ණයෙන් සුද්ධ වෙලා තිබුණ නැති නගරයක්. සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදීන් අයින් කළා අර වගේ හොඳට සමනය කරපු තත්වයක නෙමෙයි තිබුණේ. හැබැයි අරකොල්ලෝ සැඟ වෙලා හිටියා මේගොල්ලෝ කොයි වෙලාවද දුර්වල වෙන්නේ කියලා බලා. ඒතොර යම් වෙලාවක මේ හමුදාව දුර්වල වුණා නම් ඊට පස්සේ ප්‍රහාර දෙනවා. ඉතින් ඔය தත්ත්වෙමයි අපේ හිතෙත් තියෙන්නේ. යම් වෙලාවක හොඳ ප්‍රබල සමාධියක් තියෙනවා නම් ඒතොර කෙලෙස් සතුරන් පහළ දෙන්න විදිහක් නැහැ. මොකද සමාධියේ බලයෙන්ම ඒකම යටපත් වෙලා තියෙන්නේ. අයින් කළා ඉතින් කකුලෙන් පාගෙන වගේ ඉන්නේ. හැබැයි යම් වෙලාවක අපි සමාධිය දුර්වල වුණා නම් ඒක නොගැඹුරු වුණා නම් ඔන්න ආයිත් කෙලෙස් මතුවෙන්න ගන්නවා. ඉතින් ඕක ඇත්තටම ප්‍රයෝජනෙට ගන්න පුළුවන් විපස්සනා යෝගාවචරයට. එයා මොකද කරන්නේ? දැන් ක්‍රමානුකූලව හිත දියුණු කරගෙන ගියද්දී ඔය වගේ සමාධියක් මුණ ගැහුණාම විශේෂයෙන්ම නිමිති නොගන්නා සමාධියක්, ආශාවන් නොකරන සමාධියක්, එහෙම නැත්නම් කෙනෙක් පුජ්‍යලයක් මමෙක් ආත්මයක් වශයෙන් හඳුන නොගන්නා සමාධියක්. වෙනත් වචන වලින් කියනවා නම් අනිමිත්ත, අපනිහිත, ශුන්්‍යත කියලා ওই වචන කීපයක් පාවිච්චි වෙනවා. ඉතින් මේ කුමක් හෝ වෙන්න පුළුවන්. දැන් මේ බඳු සමාධියක් ඇසුරු කරන යෝගාවචරයේ ගැඹුරේම ඉන්නවා වෙනුවට එයා කල යුත්තේ දැන් ඒකම නැත්තම් ඒ தත්වෙම පාවිච්චි කරන්න අවශ්‍යයි කෙලෙස් හඳුන ගන්න. කොහොමද කරන්නේ? ඒ සමාධිය නොගැඹුරු වෙන්න ඉඩ දෙනවා. නැත්තම් අතින් තද කරගෙන ගැඹුරු සමාධියේ ඉන්නවා වෙනුවට නිකන් මේකට පොඩ්ඩක් යන්න ඉඩ හරිනවා. කැඩෙන්න ඉඩ දෙනවා. කැඩෙනවා කියලා කියන්නේ ආයෙත් හිතට කෙලෙස් එනවා. ආයෙත් හිතට විතර්ක පහළ වෙනවා. මොන විතර්ක දෙන්නේ? සමාහයට පටන් ගන්න පුළුවන් අන්න අර සූක්ෂම විතර්ක වලින් නේද? සමාහයට මං ගැන අනිත් අය මොනවා හිතනවද දන්නේ මම දැන් රහත් වෙලාද දන්නේ මේ මං ගැන හිතන්නේ නේද? මම කියලා කෙනෙක් ඉන්නවා මම දැන් රහත් වෙලාද දන්නේ. මම දැන් සෝවාන් වෙලාද දන්නේ. දැන් මේ කෙනෙක් අල්ලගෙන හිතන සිතුවිලි. ඒතර මේ වගේ බොහොම සූක්ෂම මට්ටමේ සිතුවිලි වලින් සමාහයට මේක දැන් පටන් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒක ටිකක් අභිභවා ගිහිලා ටිකක් ගොරෝසු මට්ටමේ සිතුවිලි. රාග සිතුවිල්ලක්, ද්වේෂ සිතුවිල්ලක්, නැත්නම් කෙනෙකුට නරකක් කරන සිතුවිල්ලක්. ඒ කියන්නේ අර මධ්‍යම මට්ටමේ සිතුවිලි. ඒ වගේ පටන් ගන්න පුළුවන්. හැබැයි සූක්ෂම මට්ටමේ සිතුවිලි වලින් තමයි සාමාන්‍යයෙන් පටන් ගන්න. ඉතින් එතකොට අපිට තේරෙනවා අර සමාධිය ලිහිල් කරද්දී එහෙමනම් අර අනිත් පැත්තට යන්න ගන්නවා. ඒ කියන්නේ සූක්ෂම විතර්ක වලින් තමයි මේ ක්‍රියාවලිය පටන් ගන්නෙ. එතෙන්දී අපි නුවණ පාවිච්චි කරේ නැත්නම් ඒකට අහු වෙනවා. දැන් ඔන්න රට ගැන මතක් වෙනවා. දැන් අර ටික ලිහිල් කරගෙන එනවා මතක් වෙනවා දැන් කොවිඩ් වල තත්ත්වය මොකෝ දන්නේ නැහැ කියලා. අරක ලිහිල් කරගෙන එනවා ඔන්න මතක් වෙනවා මට කොවිඩ් හැදෙයිද දන්නේ නැහැ කියලා. නේද? මතක් අරක පොඩ්ඩක් ලිහිල් කරගෙන එනවා ආයි මතක් වෙනවා අද ගෑස් මිල කීයද දන්නේ නැහැ කියලා. මාකට තියම කියමු දැන් මේ දවස්වල එක එක දේවල් තියෙනවානේ. නැත්තම් ආයෙත් ඕක ලිහිල් කරේනවා මතක් වෙනවා අද අල ගාන කීයද දන්නේ නැහැ කියලා. ඒ ඔය වගේ ඉතින් එක එක දේවල් මතක් වෙනවා. දැන් මේ බැලුමට නරක දේවල් නෙමෙයි. ඉතින් අලවල ගාන කීයද කියලා මතක් වෙන්නේ නරක දෙයක් නෙමෙයි නේද? හැබැයි ඉතින් විතර්කයක්. හැබැයි මේතන තියෙන මේ බොහොම සූක්ෂම මට්ටමේ ක්ලේශය අපිට හඳුනා ගන්න එකපාරටම තේරෙන්නේ නැහැ. ඉතින් මේ කුමක් හෝ විතර්කයක් හිතට එනවා කුමක් හෝ සිතුවිල්ලක් හිතේ පහළ වෙනවා. ඒ තුලින් අර තිබිච්ච සමාධිය බිඳෙනවා. අපි මේ විතර්කයට උදව් කරන්න ගියොත් දන්නේම නෑ තව පැටලිලා අර මජ්ක්‍ධිම සහගත උපක්ඛිලසා කියලා කියන ද්වේෂ විතර්කයකට නැත්නම් විහිංසා විතර්කයකට ව්‍යාපාද විතර්කයකට නැත්නම් කාම විතර්කයකට දක්වා මේක වර්ධනය වෙනවා. දැන් ඉතින් සමාධිය ඉවරයි. දැන් මොකද කරන්නේ? ඉතින් එහෙනම් ආයි නුවණක් ඇති කරගන්න ඕනේ. දැන් ඉතින් අහු වුණා. මෙතන නුවණ පහල කරගන්න මට බැරි වුණා. පහල වෙච්ච අර සියුම් සූක්ෂම අන්දමේ උපක්ලේශයට මම තාම අහු වෙනවා කියන නුවණ එහෙනම් අපි දිනු කරන්න අවශ්‍යයි. ඒතකොට මෙතනදී නිකන් සමාධිය නෙමෙයි වැදගත් වෙන්නේ. එහෙනම් ප්‍රඥාව මිශ්‍ර වෙච්ච නැත්නම් සති සම්පජඤ්ඤය හා සම්බන්ධ වෙච්ච
නුවණ හා යාවිච්ච මේ සමාධිය තමයි දැන් අපි වඩන්න අවශ්‍ය වෙන්නේ. එතකොට මේ සමාධිය ප්‍රයෝගී වෙන්නේ එක අතකින් බැලුවාම කෙලෙස් හඳුනා ගැනීම උපක්‍රමයක් හා සම්බන්ධයි. එහෙමනම්. එතකොට දැන් සමාධිය අපි පාවිච්චි කරන්නේ කෙලෙස් යටපත් කරන්න නෙමෙයි කෙලෙස් හඳුන ගන්න. එතකොට මේවට එන්න දෙනවා සමාධිය දුර්වල කිරීම තුලින් ආවට පස්සේ හඳුන ගන්නවා. හඳුනගෙන එහෙමනම් ඒක උදව් නොකර යන්න ඉඩ හරිනවා. දැන් ඔක වෙනත් පැත්තකින් විස්තර කරන්න පුළුවන්. දැන් අපිට මේ එන කෙලෙස් කියන වචනේ අපි පාවිච්චි කරාට මොකද මේ එන සිතුවිලි හුඟක් වෙලාවට එක්ක රූපයක් අල්ලගෙන තමයි එන්නේ. දැන් අපි මෙහෙම හිතමු. දැන් අර වගේ අපි සමාධියක ඉඳලා සමාධිය පොඩ්ඩක් ලිහිල් කරනකොට අපිට මතක් වෙනවා අපි යම්කිසි දැකපු අපි හිතමු බොහොම ලස්සන රූපයක ඡායාවක් ඔන්න හිතට එනවා. යම් සංඥාවක් හිතට එනවා. ඉතින් එතකොටම අපි හඳුන ගන්නවා මේ අරයායනේ මතක් වුනේ. යා හරි ලස්සනයිනේ. යා කොහේ ඉන්නවද දන්නේ නැහැ දැන්. ඔන්න ඉතින් අපි ටික දැන් මේක පෝෂණය කරගෙන යනවා. සංස්කරණ කර යනවා. ඉතින් මෙතන තියෙන්නේ ඔන්න අහුවිල්ලක්. කියන්නේ සංඥාවක් ආවා සංඥාවට නමක් දුන්නා සංඥාවට පුජ්‍යලයක් ආරෝපණය කරා. ඉතින් මේ අවිද්‍යාව දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒක මත අපි ගොඩ නගනවා දැන් සංස්කරණ කරගෙන යනවා. මේ පැත්තට කල්පනා කරනවා මේක පැත්තට කල්පනා කරනවා අර පැත්තට කල්පනා කරනවා. දැන් මේක හරිය නිකන් අර පැදුරක් ව්‍යාගෙන යනවා වගේ විවිධ රටා මවමින් යනවා වගේ ඔන්න ඉතින් සම්පූර්ණයෙන් ආයෙත් හිත වල් වදින්න ගන්නවා. දැන් යෝගාවචරයා දියුණු වෙනවා කියලා කියන්නේ එහෙමනම් මෙන්න මේ හිතට වල් වදින්න දෙන ගතිය. මේ වගේ පහළ වෙන විතර්කයක් ඔස්සේ දිගට හිත හිතා ප්‍රපංච කර යන එක එහෙනම් අඩු වෙන්න ඕනේ. බලන්න තමා වශයෙන් මේක වෙලා තියෙනවද කියලා. කියන්නේ අපි නිවැරදිව භාවනාවක් වඩනවා නම් අපි තුල නිවැරදි චිත්තානුපස්සනාවක් ධම්මානුපස්සනාවක් අපි තුල දියුණු වෙනවා නම් එහෙනම් අපි මේ විතර්ක ඔස්සේ දිගට ඇදිලා යන කාල පරිච්ඡේදය කාල පරාසය එහෙමත් නැත්නම් ඒ ඔස්සේ ඇදිලා යන දීර්ඝ ඒ කියන්නේ ප්‍රමාණය එන්න අඩු වෙන්න ඕනේ. අපි ඉස්සෙල්ලා නම් නව කතා ලියන මට්ටමට ගියා. දැන් එහෙනම් කෙටි කතාවකින් නතර වෙන්න ඕනේ. කෙටි කතා ලියන මට්ටමේ නම් හිටියේ එහෙමනම් දැන් වාක්‍යෙන් රචනාවෙන් අයින් වෙන්න ඕනේ. නතර වෙන්න ඕනේ. රචනා ලියන මට්ටමේ හිටියා නම් දැන් වාක්‍ය කීපයෙන් අවසන් වෙන්න ඕනේ. වාක්‍ය ලියන මට්ටමේ හිටියා නම් SMS එකක් යවන මට්ටමින් නතර වෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔය වගේ එහෙනම් අපේ හිත එන්න එහෙනම් සංසිඳෙන්න ඕනේ නේද? එතකොට මේ සංසිඳුන හිතක එතකොට ප්‍රපංච තියනවද? ප්‍රපංච තියෙන්න බෑ එහෙනම්. කියන්නේ දිගට වටවලල්ලේ යන කියෝන අරයත් එක්ක කතා කරන මෙයත් එක්ක කතා කරන දැන් හුඟක් වෙලාවට අපි මෙතන නිශ්ශබ්දව ඉන්න කියලා කවුරුත් කතා නොකර ඉඳද්දි ඇත්ත වශයෙන්ම ඇතුළත නිශ්ශබ්දද අපේ? ඒක අපිම බලන්න ඕනේ නේද? දැන් එතකොට බැලූ බැල්මට නම් කට්ටියම ඔක්කොම මේ කටත් ඇහෙන නහයත් ඇහෙන මේක දාගෙන ඔක්කොම නිශ්ශබ්දව වගේ ඉන්නේ. හැබැයි ඇතුළත නිශ්ශබ්දද ඇත්ත වශයෙන්ම? ඇතුළේ විතර්ක ක්‍රියාත්මක කරනවන්නේ ඇතුළේ කල්පනා කරනවා. ඇතුළේ කෙනෙක් ඉඳන් එකක් කියනවා, තව කෙනෙක් තව එකක් කියනවා. ඒ වගේ ඉතින් ඇතුළේ කතාවක් ක්‍රියාත්මක වෙනවා. එහෙනම් අපි නුවණ දියුණු කරන විපස්සනා දියුණු කරන මාර්ගයේදී එහෙනම් මෙන්න මේ ඇතුළත කතාවත් මේ සංසිඳෙච්ච ගතියක්. ඇතුළෙන් කියවන්නේ නැති ගතියක්. ඇතුළේ දෙතුන් දෙනෙක් ඉඳන් රණ්ඩු කරන්නේ නැති ගතියක්. ඇතුළේ සාමයක්. ඇතුළත ශාන්තියක්. ඇතුළත නිහඬ බවක් එන යෝගාවචරයක් අත්දකින්න ඕනේ. එතකොට මෙන්න මේ කතා කරන ඇතුළත නිහඬ බව, ඇතුළත තියෙන බොහොම සාමයික ගතිය, සාමය, සංසිඳිච්ච ගතිය, එහෙමනම් ඒ නිකන් සමාධියකම ලක්ෂණයක් නෙමෙයි. සමාධියනොත් මේක ගන්න පුළුවන් හැබැයි తాවකාලිකයි. ප්‍රබල සමාධියක මේක තියෙනවා හැබැයි తాවකාලිකයි. සමාධිය දුර්වල වුණ ගමන් ආයි මතුවෙනවා. ඒතකොට සමාධිය දුර්වල වෙද්දී මතුවෙන වාරයක් පාසා අපි ඒවට අහු වෙන්නේ නැතුව පොඩ ඔන්න නුවණ පහල කරමින් අයින් කරගෙන යනවා නම් Tamanට තේරෙවි දැන් උත්සාහ නොකලත් හිත ටිකක් හෝ වෙලාවක් නිශ්ශබ්දව තියෙනවා. වෙනත් පැත්තකින් කියනවා නම් අපි හිතමු පර්යංක භාවනාවේදී අපි මේ தත්ත්වය මුලින්ම අත්දැක්කා. හැබැයි සක්මනට ගියාම ආයෙත් හොඳටම හිතට සිතුවිලි එනවා. හැබැයි කාලයක් සක්මනත් ඔය විදිහට දිගට දියුණු කරගෙන යනකොට ඔන්න Tamanට තේරෙනවා සක්මනේදිත් දැන් හිත නිශ්ශබ්දයි. ඉස්සෙල්ලා නම් පර්යංකේදී විතරයි නිශ්ශබ්දතාවයක් අත්දැක්කේ. කෙලෙසුන්ගෙන් තොරව විතර්ක වලින් තොරව ඉන්න පුළුවන් ගතියක් අත්දැක්කේ. හැබැයි දැන් සක්මනේදිත් පුළුවන්. හැබැයි මේකේ තියෙන වටිනකමක් සක්මනේදී රූප පෙනෙනවා. ඒත් හිත නිශ්ශබ්දයි. සක්මනේදී සද්ද ඇහෙනවා. ඒත් හිත නිශ්ශබ්දයි. සක්මනේදී අපි තුමු ගඳ සුවඳ දැනෙනවා. මොන හරි දෙයක් කනවා නම් ඒකේ රසක් දැනෙනවා. ස්පර්ශයක් දැනෙනවා.
ඒත් හිත නිශ්ශබ්දයි. ඉතින් ඔන්න ඔය தත්ත්වය තමයි බුදුරජාණන් වහන්සේ ඒ බාහ්‍ය දාරුචීරිය තාපසතුමාට පැහැදිලි කරේ. දිත්තේ දිත්තමත්තම් භවිස්සති. සුතේ සුතමත්තම් භවිස්සති. මුතේ මුතමත්තම් භවිස්සති. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. දැන් දකින්නවා දකින්න නැතුව නෙමෙයි. හැබැයි දැක්ක පමණින් නතර වෙලා හිතට උවමනාවක් නැහැ දැකපු දේ ඔස්සේ හිත හිතා කල්පනා කර කර යන්න. ඇහෙන්නේ නැතුව නෙමෙයි ඇහෙනවා. නමුත් ඇහිච්ච දේ අල්ලගෙන දිගින් දිගට කල්පනා කර කර කතන්දර ගොතගතා නවකතා ලියලිය නිසඳැස් ලියලිය යන්න හිතට උවමනාවක් නැහැ. ගඳ සුවඳ නොදැනෙනවා නෙමෙයි දැනෙනවා. නමුත් දැනිච්ච ගඳ සුවඳ අල්ලගෙන කියවන්න හිතට උවමනාවක් නැහැ. ඊළඟට අපි හිතමු කෑමක් බීමක් කනකොට රස දැනෙනවා. නොදැනෙනවා නෙමෙයි. නමුත් ඒ දැනිච්ච රස අල්ලගෙන කියවන්න හිතට උවමනාවක් නැහැ. ඊළඟට ස්පර්ශය දැනෙනවා. නමුත් ඒ ස්පර්ශය දැනුණට ඒක මත සංස්කරණ කරන්න, ගොඩනගන්න, කතන්දර ගොතන්න හිතට උවමනාවක් නැහැ. හිතටත් ඉඳලා හිටලා අපි තුමු සිතුවිලි එනවා. ඒ එන සිතුවිලි අල්ලගෙන කතන්දර ගොතන්න, සංඥා කරන්න හිතට උවමනාවක් නැහැ. දැන් මෙහෙම කියනකොට ඉතින් මේ தත්ත්වය එකපාරටම ගන්නයි පුළුවන් කියලා හිතෙන්නත් පුළුවන්. නමුත් එහෙම නම් ගන්න අමාරුයි. ඒ කියන්නේ මේ தත්ත්වය අපි වැටි නැගිට තමයි හදා ගන්න වෙනවා. ඒ කියන්නේ අපිට වරදිනවා අපි මේ යම් දේවල්ට නොදැනුවත්වම අහු වෙනවා. යම් දේවල්ට වටිනකම් දෙනවා. කෙනෙක් ඉන්නවා කියලා හිතා ගන්නවා. ඒ වගේ හරිය කියන්නේ අපේ හිත අපි එක පැත්තකින් හඳුනා ගන්නකොට තව පැත්තකින් අපි අහු වෙනවා. මේ පැත්තෙන් නම් මං යන්තම් අද අහුනේ නැහැ කියලා හිතනකොට තව පැත්තකින් අහු වෙලා. එච්චරට වංචනිකයි. ඒ චරම්ම වංචනිකයි. ඉතින් ඒකයි මේ ගමන හරිම සූක්ෂම ගමනක් වෙන්නේ. දැන් ඒ අන්තිමට එන්න ටික හැදෙන ඒ ශාන්ත වූ සමාධිය ගැන බුදුරජාන් වහන්සේ මේ සූත්‍රයේ අගහරිය පැහැදිලි කරනවා. හෝතිසෝ භික්ඛවේ සමයෝ යන්තං චිත්තං අජ්ජත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝ දිහෝති සමාධියති. දැන් මේ හිත ඇතුළතම නිකන් ඉන්න පටන් ගන්නවා. දැන් නිකන් ආයි කරදර කරන්නේ නැහැ, වෙහෙසක් නැහැ Tamanට. නිකන් ඇතුළතම බොහොම ශාන්තව ඉන්න ගතියක් තියෙනවා. සෝ හෝති සමාධි සන්තෝ. අන්න ඒ බඳු සමාධි තත්ත්වය ශාන්තයි, පනීතෝ, ප්‍රනීතයි. පටිපස්සද්දි ලද්දෝ. එතකොට නිකන් කායික මානසික සහනයක් සැහැල්ලුවක් තියෙනවා. ඒකෝදි භාවාදිගතෝ. හොඳට නිකන් ඒකාග්‍රතාවයක් තියෙනවා. හැබැයි මේ ඒකාග්‍රතාවය නිකන් එක තැනක හිර වෙච්ච ඒකාග්‍රතාවයක් නෙමෙයි. දැන් අපි සමත සමාධියකින් එහෙම හදන ඒකාග්‍රතාවය එක තැනක හිත නිකන් ලොක් වෙච්ච ගතියක්, හිර වෙච්ච ගතියක්, කොටු කරපු ගතියක් තියෙන්නේ. හැබැයි විපස්සනාවකින් හදන සමාධි ස්වභාවයේ ඊට හාත්පසින්ම වෙනස් ගතියක් තියෙනවා. එතන තියෙන්නේ කිසි අරමුණක හිර නොවෙච්ච ගතියක්. කිසිම අරමුණක් උපාදාන නොකරපු ස්වභාවයක්. දැන් මෙහෙම අපි ප්‍රශ්නයක් අහුවොත්. දැන් හිතන්න පුංචි දරුවෙක් ඉන්නවා. ඒ දරුවාට තාම ඉතින් ඒ තරම් දෙයක් තේරෙන්නේ නැහැ. ඉතින් අම්මයි තාත්තයි ඉතින් ඒ දරුවව රැක බලා ගන්න ඕනේ. මොකද තාම තේරෙන්නේ නැහැ යමක්. ඉතින් සමහරවිට හරි දඟකාරයි. ඉතින් දැන් මොකද කරන්නේ? කෝටුවකුත් තියාගෙන ඉන්නවා, සැරවැර කරනවා, ඉඳලා හිටලා ඉතින් පාරකුත් ගහනවා. ඉතින් ඔහොම කළා තමයි යන්තම් වළක්වගෙන ඉන්නේ. දැන් එතකොට මේ දරුවා ඇත්තටම කීකරුද? දැන් අම්මයි තාත්තා නැති වුණ ගමන් ඉතින් ආයෙ මොන හරි ඔන්න කඩලා බිඳලා එහා පැත්තේ ඉන්න ළමයාත් එක්ක රණ්ඩු වෙලා නේද? ඉතින් ප්‍රශ්න ගොඩයි. හැබැයි අම්මා ඉන්නකන් ඔන්න හරි කීකරුයි. තාත්තා ඉන්නකන් හරි කීකරුයි. කොටු අතේ තියෙනකන් හරි කීකරුයි. ඉතින් මෙතන තියෙන්නේ නිවැරදි මේ කීකරු බවක් නෙමෙයි නේද? නමුත් හිතන්න දැන් මේ දරුවා ටික ඉතින් උස්මහත් වෙනවා. යාගේ නුවණ දියුණු වෙනවා. ඉතින් අපි මේ දරුවා අපි හිතමු හරි හොඳ දරුවෙක් බවට පත් වෙනවා කියලා. දැන් එතකොට තවදුරටත් තාත්තට කොටු අතේ තියන් ඉන්න ඕනේද? අම්මට කොටු අතේ තියන් ඉන්න ඕනේද? සැරපරුෂ වෙන්න ඕනේද? සමහර අම්මලා තාත්තලා එහෙමත් කරනවා. දැන් මේ දරුවා හොඳටම කීකරුයි. නමුත් එතන තියෙන්නේ අම්මගේ තාත්තගේ වැරද්ද නේද? මොකද අම්මා තාත්තා තේරුම් අරගෙන නැහැ මේ දරුවා දැන් කීකරුයි කියලා. එහෙනම් අම්මා තාත්තත් ටික සංවේදී වෙන්න ඕනේ. දරුවා තුළ නිවැරදි යහපත් මට්ටමේ වර්ධනයක්, කීකරු වීමක්, දියුණුවක් ඇති වෙනවා නම් ඒ දියුණුව අගය කළා දරුවට ප්‍රශංසා කළා ඒ දරුවට අවශ්‍ය නිදහස දෙන්න එහෙනම් අම්මයි තාත්තයි පැත්තෙන් අම්මගේ තාත්තයි පැත්තෙනුත් වගකීමක් තියෙනවා. අපි තුමු මේ දරුවා නිවැරදිව දැන් නිවැරදි පාරට යොමු වෙලා, කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබලා අම්මට තාත්තට දැන් බොහොම කීකරුයි. අපි තුමු ගෙදර දොරේ වැඩකුත් කරනවා, පාඩම් කටයුතුත් කරනවා. ඉතින් බොහොම යහපත් දරුවෙක් බවට පත් වෙනවා. දැන් ඉතින් අම්මටයි තාත්තටයි ඉතින් ලොකු දෙයක් කරන්න නැහැනේ. නේද? ඉතින් අම්මට තාත්තට පොඩ්ඩක් අර පැත්තකින් ඉඳන් බලන් ඉන්න පුළුවන්.
දැන් ඒතකොට දරුවට හොඳ නිවැරදිව තවදුරටත් යන්න නම් ඉතින් අන්නේ මානසික නිදහස, මානසික සුවතාවය. එයාට තනියෙන් හිතන්න පුළුවන් ගතිය. තනියෙන් හිතලත් නිවැරදි පැත්ත තේරුම් ගන්න පුළුවන් ගතිය එහෙනම් එයා තුල වැඩෙන්න ඕනේ. අන්න ඒ වගේ තමයි අපේ හිතෙත්. ඒතකොට මේ මුලදී අපි මඟ පෙන්වීමක් කරනවා. ඒ මඟ පෙන්වීම කළා එයාව හරි පාරට දාගන්නවා. ඊට පස්සේ එයාටම තේරෙන්න ඕනේ මම මේ තැනදී වැරද්ද ගත්තා. මේ තැනදී මම උපාදාන කළා. මේ තැනදී ආයෙත් මම පරණයකට අහු වුණා. ආයෙත් මම මේ ගිහිල්ලා පම ගාලක පැටළුණා. මෙතෙන්දී මං හැසිරුණා වැරදි. මෙතෙන්දී මං හැසිරුණා නිවැරදි. කියලා අර තමන්වම අධ්‍යයනය කරන ගතියක්. තමන්ටම තේරෙන ගතියක්. ඉස්සෙල්ලා නම් අපි සීලය තුලින් ඔන්න ආරක්ෂා වෙනවා. සමාධිය තුලින් ආරක්ෂා වෙනවා. දැන් හැබැයි මේ මට්ටමට එනකොට ඊට එහා ගිහිල්ලා තමන්ම තේරුම් ගන්න ගතියක්. ප්‍රඥාව තුලින්ම රැකෙන ගතියක්. තමන්ම තේරුම් ගන්නවා මේ පැත්තෙන් ගියොත් අනිවාර්යෙන් ඔන්න අහු වෙනවා. මේ පැත්තෙන් ගියොත් අහු වෙන්නේ නැතුව යන්තම් බේරෙන්න පුළුවන්. මේ පැත්තෙන් ගියොත් දුකක් තේනවා. මේ පැත්තෙන් ගියොත් දුකක් නැහැ. කියලා අන්න ඒ වගේ එතකොට මේ තමන්ගේ හිතේ සංවේදී බව වැඩි වෙන්න ප්‍රඥාව දියුණු වෙන්න එhmenan හිත විසින්ම තේරුම් ගන්න අවශ්‍යයි යා යුතු මාර්ගය මොකද්ද? එhmenan තවත් පැත්තකින් කියනවා නම් අපේ භාවනාව ගැන අපිටම විශ්වාසය ඇති විය යුතුයි. අපේ භාවනාව ගැන අපිට විශ්වාසය නැති තාක් අපි ගුරුවරයෙක් පස්සෙන් යනවා. අපි කාගේ හෝ බණ අහන්න කියලා අනිවාර්යෙන් ඉතින් යනවා. නැත්නම් අනිවාර්යෙන් මෙන්න මේ පොත බලන්න ඕනේ කියලා ඔන්න යනවා. මොකද අපිට තාම අපේ භාවනාව ගැන විශ්වාසයක් නැහැ. තමන්ගේ කුසලතාවය ගැන, තමන්ගේ භාවනාව ගැන, තමන් යා යුතු මාර්ගය පිළිබඳව අපිට නිශ්චිත බවක් නැහැ. මොකද තමන් තාම දුර්වලයි. හැබැයි අපි නිවැරදිව සතිපට්ඨානයක් වඩනවා නම් බුදුරජාන් වහන්සේ කියනවා ඥායස්ස අධිගමාය කියලා ආනිසංශයක් ගැන. ඒ මොකද්ද කියන්නේ? අන්න එයා ඒ තැනත්තාට මේ සතිපට්ඨානෙ දිනු කරන කෙනාට තේරෙනවා යා යුතු පාර මෙන්න මේකයි. ඉදිරියටත් මම කරන්න ඕනේ මෙන්න මේකයි කියලා එයාටම ඒත්තු ගැන්වෙන්න අවශ්‍යයි. ඉතින් ඔන්න ඔය තැනට අපි කවුරුත් යම් හෝ වකවානුක පැමිණීම අවශ්‍යයි. දැන් යෝගාවචරයට එකපාරට එතනට එන්නත් බෑ. එයාට යම්සි කල්යාණ මිත්‍ර ඇසුරක් අවශ්‍යයි. බණ ටිකක් අහන්න අවශ්‍යයි. පොතක් බලන්න අවශ්‍යයි. පෝෂණය අවශ්‍යයි. සාකච්ඡාවක් අවශ්‍යයි. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ කියනවානේ. අනුග්‍රහ කරන්න කියලා. සීලෙන් අනුග්‍රහ කරන්න කියනවා. සුත්තයෙන් අනුග්‍රහ කරන්න කියනවා. ඒ කියන්නේ පොතක් බලලා බණ ටිකක් අහලා අනුග්‍රහ කරන්න කියනවා. සාකච්ඡාවෙන් අනුග්‍රහ කරන්න කියනවා. සමතයෙන් අනුග්‍රහ කරන්න කියනවා. විපස්සනාවෙන් අනුග්‍රහ කරන්න කියනවා. ඉතින් මේ කියන්නේ සෑහෙන ලොකු පෝෂණයකින් තමයි මෙයා උස්සරහට ගන්නෙ. ඔසවලා තබා ගන්නෙ. එහෙම ගත්ත මනස ටික ඔන්න ඉදිරියට යනකොට එයා තුලම ගොඩ නැගෙන්න ඕනේ අර වගේ ශක්තියක්. දැන් එයාට ටිකක් තනියෙන් නැගී හිටින්න පුළුවන් ගතියක්. දැන් එයාට තේරෙනවා දැන් මෙන්න මේක තමයි කරන්න තියෙන්නේ. ඉදිරියටත් කරන්න දෙන්නේ මේකයි. මං ඉස්සෙල්ලා නම් ටිකක් පාර වරද්ද ගත්තා. මං කොහේදෝ ගියා. මෙහෙ පැතිවල ගියා. සෑහෙන අනවශ්‍ය දේවල් මං කළා. නිකන් කාලේ නාස්ති කරගත්තා. සමහරට අවුරුදු ගණන් කාලේ නාස්ති කරගත්තා. Tamandම වැටහෙවි. කරන්න දෙයක් නැහැ ඉතින්. අපිට කාටවත් හුඟක් වෙලාවට එක පාටම නිවැරදි මාර්ගයේ වැටෙන්නේ නැහැ. අපි එහෙ පිට ගිහිලා බලනවා, මේ පැත්ත ගිහිලා බලනවා, අර භාවනා ක්‍රමේ බලනවා, මේ භාවනා ක්‍රමේ බලනවා, අර ස්ථානෙට යනවා, මේ මධ්‍යස්ථානට යනවා, අර පන්සලට යනවා, මේ ආරණ්‍යට යනවා. ඉතින් අපි හතර වටේ යනවා. හැබැයි මේ හැම එකකින්ම පොඩ්ඩක් අපි තුලත් යම් පෝෂණයක් ලැබෙනවා. හැබැයි ඉතින් ටික අපි තුලම සතිය, සමාධිය, ප්‍රඥාව දියුණු වෙන්න සතිපට්ඨානය වැඩෙන්න ටික අපිට අපි ගැන ඔන්න විශ්වාසය ඇති වෙනවා. අපි ගැන කිව්වට මෙතන මේ මාන්නයකින් ඇති වෙන විශ්වාසයක් නෙමෙයි. තමන් වඩන මාර්ගය ගැන ඇති වෙන විශ්වාසයක්. තමන් තුළ දියුණු වෙන කුසලතාවය ගැන ඇති වෙන විශ්වාසයක්. තමන් තුළ දියුණු වෙන සතිය, සමාධිය, ප්‍රඥාවාදී ගුණධර්මයන් කෙරෙහි ඇති වෙන විශ්වාසයක්. අන්න ඒ අවස්ථාවකදී ඔන්න තේරෙවි දැන් නම් ඉතින් මේක තමයි කරන්න තියෙන්නේ කියලා යන්නේ විශ්වාසයෙන් අන්න යන ගමනක්. ඊළඟ යෝගාවචරේ පටන් ගන්නවා. ඉතින් ඒක හුඟක් වෙලාවට බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමින් සති සම්බොජ්ජංගම් භාවේති. විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමින් ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති. දැන් යෝගාවචරය වෙනම පාරක් පටන් ගන්න. දැන් එයා නිකන් අර ආවේගශීලීව නෙමෙයි කටයුතු කරන්නේ. නැත්නම් බොහොම දත්මිටි කාගෙන නෙමෙයි කටයුතු කරන්නේ. විවේකීව කටයුතු කරන්නේ. එයා දැන් වෙන දෙයට ඉඩ හැරලයි කටයුතු කරන්නේ. හිත දිහා බලයි කටයුතු කරන්නේ.
හිතේ විවේකයට වැඩෙන්න දිදී තමයි කටයුතු කරන්නේ. හිත කෙලසුන්ගෙන් තොරව විතර්ක වලින් තොරව විවේකීව පැවැත්වන තත්වයට අනුග්‍රහ කරමින් තමයි යා කටයුතු කරන්නේ. ඒ වගේමයි අවටින් පේන රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී විවිධාකාර පංචකාමයන් කෙරෙහි විරාගීව තමයි යා කටයුතු කරන්නේ. විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං. යා දැන් එක පැත්තකින් අත්දකින්නේ නිරෝධයක්. ඒ කියන්නේ කතාව සමනය වෙච්ච ගතියක්. සිතුවිලි ඇවිල්ලා ගියා අලුතෙන් ආවේ නැහැ. හිතේ කතාවක් තිබුණා ඒක දැන් අහෝසි වුණා තාම පටන් ගත්තේ නැහැ. හිතේ සංඥාවක් පහළ වුණා ඒකට මම අහුුනේ නැහැ ඒක ගියා අලුත් සංඥාවක් ආවේ නැහැ. ඔන්නේ නිරුද්ධ වූ ස්වභාවයක්. කියන්නේ අලුතෙන් දෙයක් හට නොගත් ස්වභාවයක්. එන්න එබඳු නිරෝධයක් ඇසුරු කරන තත්ත්වයක්. වස්සග්ග පරිණාමින් මේක අතහැරීමෙන් තව පරිපූර්ණත්වයට පත් වෙන තත්ත්වයක්. ඒ කියන්නේ දැන් යෝගාවචරයාගේ හිත කලින් තිබුණේ දකින දේ අල්ලන ස්වභාවයක්. පෙනෙන දේ අල්ලන ස්වභාවයක්. ඇහෙන දේ අල්ලන ස්වභාවයක්. ඒකත් එක්ක ගැලෙන ස්වභාවයක්. ගිහිල්ලා ඇලෙන ස්වභාවයක්. ඒක ලස්සන නම් ගිහිල්ලා ඇලුනා. කැත නම් ගිහිල්ලා ගැටුණා. මිහිරි නම් ගිහිල්ලා ඇලුනා. අමිහිරි නම් ගිහිල්ලා ගැටුණා. ප්‍රණීත නම් ගිහිල්ලා ඇලුනා. කටුක නම් ගිහිල්ලා ගැටුණා. ඉතින් ඕකනේ වෙන්නේ සාමාන්‍යයෙන්. දැන් එතකොට යෝගාවචරයට මේ දෙකම නෙමෙයි වෙන්නේ. අමිහිරි එකක් ආවත් අතහැරුණා, මිහිරි එකක් ආවත් අතහැරුණා. දැකුම් කළු දෙයක් දැක්කත් අතහැරුණා, කර්කශ දෙයක් දැක්කත් අතහැරුණා. මිහිරි සද්දයක් ඇහුණත් අතහැරුණා, අමිහිරි සද්දයක් ඇහුණත් අතහැරුණා. එහෙනම් දැන් මේ අතහැරෙන පැත්තක් ඔස්සග්ග පරිණාමින්. ඉතින් එහෙනම් යෝගාවචරයේ හිත එක්තරා අන්දමක පරිවර්තනයක් වෙනවා. කලින් තිබුණ අර උපාදාන කරන தත්ත්වය වෙනුවට දැන් උපාදාන වලින් තොරව නිදහසේ පවතින தත්ත්වයක්. අනිශ්චිතව පවතින தත්ත්වයක්. විවේකීව පවතින தත්ත්වයක්. විරාගීව පවතින தත්ත්වයක්. නිරෝධයක් ඇසුරු කරන தත්ත්වයක්. අතහරින ආකල්පයක් මත පදනම් වෙලා. ඔන්න වගේ පැත්තක් බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. ඉතින් යම්ස් කෙනෙක් මෙබඳු අන්දමකින් දිගට කටයුතු කරනවා නම් එතකොට යාගේ හිතේ පහළ වෙන විවිධාකාර ප්‍රපංච කතන්දර ගෙතීම් එන්න අඩු වීමක්ම විය යුතුයි. විතර්ක කිරීම සිතුවිලි පහළ කර ගැනීම එන්න අඩු වීමක්ම විය යුතුයි. එහෙම නැත්නම් දේශනාවට පටහැනි. එතනින් අදහස් වෙන්නේ නැහැ හැබැයි අපි අවශ්‍ය වෙලාවකදී හිතන්න තහනම් කියලා. සමහර කෙනෙක් අර විදිහට කිව්වහම හිතනවා දැන් ඉතින් හිතන එක වැරදිද? එහෙමත් නෙමෙයි මේක කියන්නේ. බුදුරජාණන් වහන්සේ එහෙම කියලාත් නැහැ. මොකද අපි හිතන්න දැන් අපේ ඇහෙන් සෑහෙන ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නේද? අපිට බණ පොතක් කියවන්නත් ඇහැ අවශ්‍යයි. කොහේ හරි රෑ කළුවරේ යනකොට ඉතින් ඇහැ අවශ්‍යයි. ඉතින් හරි පාර පෙන්න ගන්න නේද? ඉතින් ඒ කියන්නේ ඇහැ කියන එක ප්‍රයෝජනවත්. ඉතින් ඒ වගේ තමයි දැන් කනත් හරි ප්‍රයෝජනයි නේද? දැන් මේ බණ ටික අහන්නේ කනෙන්. ඒ නිසා කන කියන එකත් ප්‍රයෝජනයි. එතකොට හිත ප්‍රයෝජනවත් නැද්ද? අපිට හිතන්න තහනම්ද? දැන් ඒතකොට බුදුරජාණන් වහන්සේ එහෙම හිතන එක තහනම් කළත් නැහැ. හැබැයි අපේ හිතන එක කෙරෙහි අපිට තියෙන්න ඕනේ යම් පමණක පාලනයක්. ඒතකොට බුදුරජාණන් වහන්සේ කියනවා යම් වෙලාවක මේ යෝගාවචර හිතන්න අවශ්‍ය නම් හිතීමේ ප්‍රයෝජනයක් එයා දකිනවා නම් අන්න ඒ වෙලාවදී එයා හිතනවා. හැබැයි යාට තේරුණා නම් දැන් ඉතින් හිතලා අවසానයි. ඒක හිතලා මං ඒකේ ප්‍රයෝජනෙ ගත්තා. දැන් ඉතින් හිතන්න උවමනා නැහැනේ. නැති නිශ්ශබ්දයි. ඉතින් ඔන්න ඔය தත්ත්වයට තමයි බුදුරජාන් වහන්සේ වචනයක් පාවිච්චි කරන්නේ විතක්ක වසීතා කියලා. විතර්කයේ දැන් එයාගේ වසඟේ තියෙන්නේ. කලින් තියුනේ කොහොමද? අපි හිටියේ එයාගේ වසඟේ නේද? හිත කැමති දෙයක් හිතනවා. ඉතින් මම එයාගේ පසෙන් යනවා. එයාට උදව් කර එයාට උදව් කර ඒකට පොඩ දාගෙන මම දන්නේ නැහැ මම නිකන් ඒකේ වහලෙක් බවට පත් වෙලා. ඉතින් එහෙම තත්ත්වයක් කලින් තිබුණේ. මාව ඇදගෙන එයා දුවනවා. හිතට එනවා යම් කිසි සංඥාවක් නැත්තම් අපි තුමු දැක්ක මොකක් හරි දැක්ක දේ ලස්සනයි. ඒකෙන් යම් කිසි සැප වේදනාවක් පහළ වුණා. ඔන්න ඉතින් පොඩ්ඩක් ඇරුණා. මොකද්ද මේ කියලා බැලුවා, විමසලා බැලුවා. ඉතින් ඒක මතක් වුණා මේ අහවලයි කියලා. ඔන්න කෑල්ලක් මුට්ටු කළා. තව විතර්කයක් පහළ කරා. තවත් ඔන්න කෑල්ලක් එකතු කරා. තවත් ඔන්න කෑල්ලක් එකතු කරා. දැන් මේ පැත්තනුත් එකතු කරා. තව පැත්තනුත් එකතු කරා. මේ පැත්තනුත් එකතු කරා. ඔන්න ඉතින් පණ ගත්තා. දැන් ඔන්න සිතුවිලි යන්ත්‍රේ පණ ගත්තා. දැන් මොකද වෙන්නේ? සිතුවිලි යන්ත්‍රේ මාවත් ඇදන් දුවනවා. මට දැන් නවත්ත ගන්න බෑ.
මේ මම්ම පණ ගහපු මම්ම පටන් ගත්තේ අන්තරේ. හරියට නිකන් අර අට්‍රැක්ටරේ වගේ. අර අට්‍රැක්ටර වල තාමත් තියෙනව නේද? අතින් කරකවලෝනේ ස්ටාර්ට් කරන්න. ඉතින් ඇහෙන වීරයක් දාලා අතින් කරකවල ස්ටාර්ට් කරනවා. ඊට පස්සේ මටත් ඒකේ නැගලා යන්න පුළුවන්. ඒ වගේ තමයි අපේ හිතත් මුලින් මම පුංචි සහයෝගයක් දීලා මං පටන් ගන්නවා. තවත් ඉතින් සහයෝගයක් තව පැත්තකින් පටන් ගන්නවා. තවත් සහයෝගයක් තව පැත්තකින් පටන් ගන්නවා. අන්තිමට ඉතින් මෙයා පණ ගහලා ආවට පස්සේ මාවත් ඇදන් දුවනවා. මම ඉතින් අසරණයි. එතකොට ඉතින් මම ඉන්නේ එයාගේ වහලෙක් වෙලා. ඒක නෙමෙයි මේ කියන්නේ. එහෙනම් මේ යෝගාවචරයේ පරිණත මට්ටමකට නැත්තම් දියුණු මට්ටමකට එනවා කියන්නේ එයා හිතන්නේ එයාගේ වසඟේ හිත පවත්වමින්. ඒකයි විතක්ක වශීතාවයක් කියන්නේ. එයා තේරුම් ගත්ත මේ වෙලාවේදී මම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ මේ කරුණ ගැන. අතීතේ මෙන්න මෙහෙම වෙලා තියෙනවා. අතීතේ මෙහෙම වෙලා තියෙනවා. ඉතිහාසයේ මෙහෙමයි. මේකේ සමාජාට අනාගතය ගැන කල්පනා කරුත් මෙන්න මෙහෙමයි. ඉතින් යාට තේරෙනවා මෙතෙන්දී යම් කිසි දෙයක් හිතලා මතලා තීරණයක් ගත යුතු තැනක් තියෙනවා. පොඩ්ඩක් කල්පනා කරන්න බලන්න ඕනේ. පොඩි විශ්ලේෂණයක් කරන්න ඕනේ. ඉතින් හිතුවා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ ප්‍රයෝජනේ ගත්තට පස්සේ එයාට කුසලතාවයේ තියෙන්න ඕනේ නැවතත් හිත නිශ්ශබ්ද කරන්න. ඔන්න ඔය වගේ හැකියාවක් අපිට තියෙනවා නම් අන්න අපි සතුව විතර්ක වශීතාවයක් තියෙනවා. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ බඳු විතර්ක වශීතාවයක් තියෙන යෝගාවචරයේක් අර වගේ නරක විතර්ක, අහිතකර විතර්ක, හානිකර විතර්ක පෝෂණය කර කර යන්න හැකියාවක් නැහැ. යාට තේරෙනවනේ නේද? දැන් යාට තේරෙනවා නම් මේක ඔස්සේ හිතන්න ගිහිලා මම අමාරු වැටෙනවා කියලා. එහෙමනම් එයාගේ හැකියාව තියෙනවනේ ඒක නවත්ත ගන්න. එයාට තේරෙනවා නම් මේ ඔස්සේ හිතීම තුලින් මට යහපතක් සිද්ධ වෙනවා කියලා. ඉතින් ඒක හිතුවට කමක් නැහැ. ඉතින් ඔන්න ඔය වගේ අපි මේ හිතම පාවිච්චි කරනවා දැන් තමන් එක්තරා අන්දමින් කියනවා නම් සැනසෙන්න, හිත නිවා ගන්න, කෙලෙස් දුරු කරන්න, කෙලෙස් සමනය කරන්න, අවශ්‍ය වෙලාවකදී ඕනනම් හිතන්න, අනවශ්‍ය වෙලාවදී හිත නැවත නිශ්ශබ්ද කරන්න. ඉතින් එතකොට මෙහෙම යන්න අපි අර කරන සංස්කරණ රාශිය අඩු වේවි. ඒ කියන්නේ දැන් අපි පැදුරක් වෙනකොට අපි දුමු පංගස් රාශියක් තේනවා එක එක જાති ඉතින් පාට වලට දාලා තේනවා. ඉතින් අම්මා කෙනෙක් තාත් මේ මිත්තනියක් ඉතින් ඔය පැදුරු යන්න දන්නවා. ඉතින් ආයෙත් මේක පං ගහක් ගන්නවා. ඉතින් තවත් පං ගහක් ගන්නවා. ඉතින් ඒක රටාවක් වෙන විදිහට ඉතින් මවාගෙන යනවා. ඉතින් ඔහොමනේ අපි ඉතින් ලස්සන රටාවක් තියෙන පැදුරක් වියන්නේ. ඉතින් එතන තියෙනවා නේද එක්තරාන්දමක සංස්කරණ රාශියක් තියෙනවා. ඉතින් එයාගේ හිතේ තමයි තිබුණේ මෙන්න මේ අහවල් රටාවට තමයි මේ පැදුර වියන්න ඕනේ. මෙන්න මේ චිත්‍රය තමයි අන්තිමට පැදුර ඉවර වෙනකොට මැවෙන්න ඕනේ කියලා එයාගේ හිතේ යම්කිසි දෙයක් තිබුණා. එතකොට අන්න ඒ එයාගේ හිතේ තිබිච්ච සංස්කරණය, හිතේ තිබිච්ච චිත්‍රය එයා පැදුරට දැම්මා. නේද? එතකොට පංගහ එයා එකතු කළා. ඉතින් මේ මවාගෙන රටාව දාගෙන දිගට කරගෙන ගියා. අපේ හිත ඇතුලේ මොකද වෙන්නේ? හිත ඇතුලෙත් ඕකම තමයි වෙන්නේ. අපිත් මේ රටාවන් වියනවා. අපිත් මේ පැදුරු වියනවා. ගැහණු පිරිමි ભેදයක් නැහැ ඔක්කොම පැදුරු වියනවා. ඉතින් එතකොට මේ ඔන්න ඔය පැදුරු වියන රටා වියන తত্ত্বය සංස්කරණ කරන తত্ত্বය අපේ හිතේ අඩු වෙනවා නම් ඒ කියන්නේ සංස්කරණ වලින් අඩු හිතක්. දිත්තේ දිත්ත මත්තම් භවිස්සති. දැක්ක මතින් නතර කරගන්න පුළුවන් හිතක්. ඇහුණ මතින් නතර කරගන්න පුළුවන් හිතක්. ගඳ සුවඳ දැනුණ මතින් නතර කරගන්න පුළුවන් හිතක්. රස දැනුණ මතින් නතර කරගන්න පුළුවන් හිතක්. ස්පර්ශයක් දැනුණ මතින් නතර කරගන්න පුළුවන් හිතක්. හිතරත් සිතුවිල්ලක් ආවා එතනින් නතර කරගන්න පුළුවන් හිතක්. එහෙමනම් සංස්කරණ අඩු හිතක්. දැන් මේ බඳු සංස්කරණ අඩු හිතක් සංකීර්ණ හිතක්ද සරල හිතක්ද? සංකීර්ණ බව අඩු වෙලා. දැන් අපේ හිතේ සංකීර්ණයි කියලා කියන්නේ මොකද්ද? දැන් අපි මේ පැත්තට කල්පනා කරගෙන යනවා, මේ පැත්තට කල්පනා කරගෙන යනවා, අතීතයට කල්පනා කරගෙන යනවා, අනාගතයට කල්පනා කරගෙන යනවා, රූප ඔස්සේ කල්පනා කරනවා, සද්ද ඔස්සේ කල්පනා කරනවා නේද? විවිධාකාර ගාල ගොට්ටියක් තියෙන්නේ. ව්‍යාකූලත්වයක් තියෙන. හරිම සංකීර්ණයි. නමුත් දැන් මොකද තත්ත්වය? එහෙම ගාල ගොට්ටියක් තියෙන්න බෑ. 4-5 දිනක් ඇතුළේ ඉඳන් රණ්ඩු කරන්න බෑ. විවිධ රටාම වෙන්න බෑ. ඒතකොට විවිධ රටාම වෙන්නේ නැත්තම් සංඥා දැන් අඩු නම්
ඇතුලේ කතාව සමනය වෙලා නම් එතන තියෙන සංසුම් බවක්. එතන තියෙන්නේ සංස්කරණ අඩු බවක්. ඔන්න ඔය ස්වභාවයට බුදුරජාන් වහන්සේ වචනයක් පාවිච්චි කරන ධර්මයේ විසංඛාරගතං චිත්තං. විසංකරණයක් වෙච්ච හිතක්. දැන් සංස්කරණ කරනවා වෙනුවට එතන තියෙන විසංකරණයක්. සංස්කරණ කරන්නේ විසංඛාරගතං චිත්තං. මේ පින්වුතුන්ට මේ වචනේ කියද්දී එක්තරා උදානයක් මතක් වෙනවා ඇති නේද? බුදුරජාන් වහන්සේ බුදු වෙලා කරපු උදානය. අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනිබ්බිසං. ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං. ගහකාරක දිට්ඨෝසි පුනගේහං නකාහසි සබ්බාතේ පාසුකා භග්ගා ගහකූටං විසංකිතං. විසංඛාරගතං චිත්තං තණ්හානං කය මජ්ජගා. අන්න බුදුරජාන් වහන්සේ අවබෝධ කරගත්තා මේ වෙලාවේදී මගේ හිත විසංඛාරගතං චිත්තං. තවදුරටත් සංස්කරණ කරන්නේ නැහැ. දැන් පින්වත්නි මෙහෙම තව පැත්තකින් ඔකට කරුණක් එකතු කරන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ දුකේ පැති තුනක් පෙන්නනවා. එකක් තමයි දුක්ඛ දුක්ඛතා. ඒ කියන්නේ දැන් අපේ කය ලෙඩ වෙනවා ඒ නිසා දුකක් තියෙනවා. නැත්තම් මේ කයට දුක් වේදනාව දැනෙනකොට දුකක් තියෙනවා. අපිටම ඊළඟට කාලගුණය වෙනස් වෙනකොට දුකක් තියෙනවා. ඒවට ඉතින් අපි කියනවා විපරිණාම දුක්ඛතා. කියන්නේ ස්වභාවයෙන්ම මේ කය නිසා උපදින දුකක් තියෙනවා. ඒක වළක්වන්න බෑ. මේක වයසට යනකොට දුකක් තියෙනවා. නේද? ලෙඩ වෙනකොට දුකක් තියෙනවා. අපි බලාපොරොත්තු උනේ අවුව පායයි කියලා. හැබැයි වහිනකොට තින් බැලුවාම පොඩ්ඩේ දුකක් තියෙනවා. අපි බලාපොරොත්තු උනේ බොහොම සිසිල් පරිසරයක්. හැබැයි උණුසුම් පරිසරයක් වෙනකොට දුකක් තියෙනවා. බලාපොරොත්තු උනේ අවුරුදු 80ක්ම මේ නිරෝගී වෙන්න. ඉතින් අවුරුදු 50න් 60න් ලෙඩ වෙනකොට ඔන්න දුකක් තියෙනවා. බලාපොරොත්තු උනේ මහා පොහොසතෙක් වෙන්න උනාට දුප්පතෙක් වුණාම ඔන්න දුකක් තියෙනවා. ඉතින් ඔය වගේ එක්තරා අන්දමකේ අපිට මග හරින්න අමාරු යම්සි දුකක් තියෙනවා. දුක්ඛ දුක්ඛතාවයක්. ඒ වගේම විපරිණාම දුක්ඛතාවයකුත් තියෙනවා. ඒ කියන්නේ අපි දන්නේ නැත්තම් මෙතන වෙනසක් තියෙනවායි අනිත්‍ය ලක්ෂණයකට මේ සියල්ල යටත් කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේක දිගට ඒ විදිහට තියෙයි කියලා. නමුත් ඉතින් ඒ නිසාම දුකක් තියෙනවා. හැබැයි තව දුකක් තියෙනවා සංඛාර දුක්ඛ කියලා. එතකොට මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගයේ නිවැරදිවතර විපස්සනාවක් වඩමින් ඔය වගේ යන මාර්ගයක අර විසංඛාරගතං චිත්තං කියන වගේ தත්වයක් අපිට හඳුනා ගන්න පුළුවන් මට්ටමකදී සංඛාර දුක්ඛයක් එන්න බෑ. මොකද මේ සංස්කරණ තුලින් අපි හදනවා දුකක්. දැන් හිත කියවනවානේ නිතරම නේද? හිතට විවේකයක් නැහැ. අරක දැක්කත් කියවනවා, ඇහුණත් කියවනවා. අරක ඊළලා අඬනවා, මේක ඊළලා අඬනවා, දැකපු දේ ඊළලා අඬනවා, ඇහිච්ච දේ ඊළලා අඬනවා, දැනිච්ච දේ ඊළලා අඬනවා, හිතට සිතුවිල්ලක් ආවත් අඬනවා. මහා තොරතෝංචන් නැති ඇඬිල්ලක් නෙ තියෙන්නේ ඇතුලේ. තියෙන දුකක් තියෙන්නේ. සංස්කරණ කිරීම තුල තියෙන දුක. හැමතිස්සෙම නිකන් දැතිරෝදි කැරේ තියෙන්නේ. හැබැයි මේක නිශ්ශබ්ද වෙච්ච තැනකදී සංස්කරණ නොකරන තැනකදී අන්න එතන තියෙනවා සංස්කාර සමතයක්. සංස්කරණ නතර වෙලා. කියවිල නතර වෙලා. ඔන්න ඔතන එක අතකින් අර සංඛාර දුක්ඛයේ සංසිඳීමක්. ඉතින් ඒක අතකින් මේ එක එක පැති වලින් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ. සංස්කාර දුක්ඛයක අහෝසි වීමක් පැත්තෙන් විස්තර කරනවා. ඊළඟට තව පැත්තකින් ප්‍රපංච සමනය කියලා ඔන්න විස්තර කරනවා. විතර්ක සමනය කියලා ඔන්න විස්තර කරනවා. ඊළඟට කෙලෙසුන්ගෙන් දුරු වීම කියලා අඩුවීම කියලා ඕන විස්තර කරනවා. ඉතින් ඔය විදිහට මේ විස්තර කරන මාර්ගය තමයි ඉතින් අපිට වඩන්න තියෙන්නේ. ඉතින් අපිට තේරෙනවා නම් ඉස්සර නම් මම දිගින් දිගට කතන්දර ගෙතුවා දැන් නම් ටිකක් හරි අඩුයි. ඊට පස්සේ මම ටිකක් කෙටි කතා ලිව්වා දැන් ඒකත් නතර වෙලා තියෙනවා. ඊට පස්සේ මම ඔන්න රචනයක් විතරක් ලිව්වා දැන් ඒකත් අඩු වෙලා තියෙනවා. ඉතින් කවියක් විතරක් ලිව්වා ඔන්න ඒකත් නතර වෙලා තියෙනවා. දැන් නම් ඉතින් SMS එකක් කියලා යන්තම් බේරෙනවා. කියලා ඉතින් ඔන්න Tamanට තේරෙනවා දැන් නම් පොඩ්ඩක් හිත කියන දේ අහලා පොඩ්ඩක් කට වහගෙන ඉන්නවා. සංසිඳීමෙන් ඉන්නවා. සාවධානව ඉන්නවා. කියලා අන්න අපිට තේරෙනවා නම් අන්න සංස්කරණ දුක ටිකක් අඩු වෙලා නේද? එහෙනම් ඇතුලේ දැනෙන්න ඕනේ යම්සි සහනයක්. Tamanට තේරෙන්න ඕනේ. මාර්ගයේ නිවර්දව වැඩෙනවා නම් Tamanට තේරෙන්නේ එක්තරා අන්දමක සහනයක්. නිවීමක්, සංසිඳීමක්, දැවිලි අඩු ගතියක්, දුක් දුම්නස් වල අඩු වීමක් එහෙනම් Tamanට දැනෙන්න ඕනේ. ඉතින් ඒකමයි සතිපට්ඨාන සූත්‍රේ පටන් ගන්නකොටම බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා.
මේ ඒකායන මාර්ගයක් ඍජු මාර්ගයක් තියෙනවා මේ සත්වයන්ගේ විසුද්ධිය පිණිස, පිරිසුදු භාවය පිණිස. දැන් මේ සූත්‍රෙත් එන්නේ පංසුදෝවක සූත්‍රයනේ. ඒතොර මේ මුලින් දෙන උපමාවේදී කරන්නේ පස් පිරිසුදු කළා රත්තරන් ගන්න එක. එහෙනම් අපිත් අපේ මේ හිත පිරිසුදු කළා, විසුද්ධියකට ලක් කළා, අපේ හිත ඇතුලේ තියෙන මේ පිරිසුදු හිත තමයි මතු කරගන්නේ. අපිට හම්බෙන රත්තරන් තමයි යන්නේ ඒක. අපි මිනිස්සය වශයෙන් අපි කාගාවත් ඔන්නේ පිරිසුදු හිත තියෙනවා. ඒකට බෞද්ධ කියලා නැහැ, සිංහල කියලා නැහැ, ආගම් ભેදයක් නැහැ, රටවල් වල ભેදයක් නැහැ. මිනිස්සය වශයෙන් අපි කාගෙත් ඇතුලේ ඔන්නේ පිරිසුදු හිත තියෙනවා. ඉතින් එහෙමනම් ඒතර මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අන්නේ පිරිසුදු හිතට මාර්ගයක්. ඒ පිරිසුදු හිත නැවත මතු කර ගැනීමේ ක්‍රමවේදයක් තමයි එහෙනම් පෙන්වන්නේ. ඒතර ඒ බඳු පිරිසුදු හිතක් අපි ස්පර්ශ කළා නම්, ඒ බඳු පිරිසුදු හිතක් අපි අත්දකිනවා නම් කෙටි හෝ කාලයකට, ඒ පිරිසුදු తත්වය තමයි තව තව පවත්වන්න තියෙන්නේ. ඒ පිරිසුදු తත්වය තව තව වර්ධනය කරන්නයි තියෙන්නේ. ඒ පිරිසුදු తත්වයට බාධා කරන කෙලෙස් ටික අයින් කරගන්නයි තියෙන්නේ. ඉතින් එහෙම අයින් කරගත්තා නම් අර පිරිසුදු භාවයමයි ඉතිරි වෙන්නේ නේද? ඒක උරුම తත්වයක්. ඒකයිල අපේ හිතේ ස්වභාවය. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පබස්සර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං. මහණෙනි මේ හිත ස්වභාවයෙන් ප්‍රභාෂරයි. ස්වභාවයෙන් හරිම පවිත්‍රායි. ස්වභාවයෙන් හරිම පිරිසුදුයි. හැබැයි මේ පිටතින් ආපු උපක්ලේශ නිසා මේක අපිරිසුදු වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ தত্ত্বය තේරුම් ගන්න යෝගාවචරය නැත්තම් බුදුරජාණන් වහන්සේව විශ්වාස කරන ඒ ශ්‍රාවකයා එයා උත්සාහ කරනවා මේ Tamanට උරුම වෙච්ච මේ පිරිසුදු සිත නැවත මතු කරගන්න. ඒ රත්තරන් මේ පිරිසුදු නැත්තම් ඒ අපිරිසුදු පස් වලින් රත්තරන් ටික හොයාගන්න මතු කරගන්න යෝගාචරය උත්සාහවන්ත වෙනවා. අන්න ඒ කාරණේ තමයි එතකොට මේ පංසුදෝක සූත්‍රයේදී නැවත නැවත මතක් කරන්නේ. අපිටත් තියෙන්නේ මේ කැලි කසල දැනට ඇති ඕන තරම් රොඩු බොරළු අපේ හිතේ ඇති මතුවෙන විවිධාකාර පුංචි පුංචි වැලි කැටත් මේකේ ඇති. ඉතින් මේ ඔක්කොම හැබැයි අයින් කරගෙන පිරිසුදු කරගෙන ගියොත් අපිට හොඳ රත්තරන් හම්බ වෙවි. ඉතින් ඒ සඳහා අපි උත්සාහවන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක් අද දින ධර්ම දේශනාවෙනුත් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ පංසුදෝවක සූත්‍රය මම මෙතනින් සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.